හරි ආයිබෝවන් ළමයි හැමෝටම සුබ උදෑසනක්. ඊයේ මං හිතන්නේ මේ පන්තිය කරගන්න බැරි වුණා ළමයි අපි පන්තිය මේ උදේ ඔන් කරද්දී මොකක් හරි ගැටලුවක් වුණා ඒක නිසා පන්තිය කරගන්න බැරි වුණා. ඒක මේ පාඩුවකුත් වුණා මොකද ඊයේ අපි පටන් ගත්තනම් වර්ගජ සමීකරණ පාඩම අද වෙනකොට ඒක ඉවර කරගන්න තිබුණා. එහෙනම් ඔයාලට හොඳ මතකයකුත් තියෙනවා. මෙතෙන්දි ප්‍රශ්නේ උනේ මේ දවස් දෙකම එක ළඟ කරන්න වුණා නම් වැඩේ සාර්ථකයි. හැබැයි ඉතින් කමක් නැහැ. මං හිතනවා ඔයාලා ඊළඟ සතිය වෙද්දී මේක අමතක කරන එකක් නැහැ. මතක තියාගෙන ඉඳී කියලා. හරි නේද? ගිය සතියේ පුතේ අපි මේ සාකච්ඡා කරා වර්ගජ සමීකරණ විසඳීම කියන පාඩම. මේ පාඩමට හිතපු නැති දරුවෝ ඉන්නවද? චුට්ටක් කියන්න වර්ගජ සමීකරණ වලට හිතපු නැති දරුවෝ. ඒවයි හිතපු නැති දරුවෝ ඉන්නවා නම් මේ පාඩමේ වීඩියෝ එක ඉල්ල ගන්න රෙකෝඩින් එක ඉල්ලගෙන මේක හොඳට අධ්‍යයනය කරන්න. හරිද? කළා ඉවර වෙලා මේ අද කරන කොටසත් එක්ක නැවත ඊළඟ රෙකෝඩින් එක බලන්න. දැන් සමහර විට වර්ග සමීකරණ මුල් ටික සමහර අයට පොඩි ගැටලු තියෙන හිතපු නැති අයට අනිත් අයට නම් ගැටලුවක් නැහැ. දැන් ඒක ගැටලුවක් ආවොත් වැරදිලාවත් මුලින් රෙකෝඩින් එක බලලා අද රෙකෝඩින් එක බලන්න. ඔයාලට මේක කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හරිද? දැන් මම ඔය ඉස්කෝලේ තියෙන නිසා තමයි අද 5ට පටන් ගත්තේ. ඒ මොකද දන්නවද පුතේ? 6:00ට ඉස්කෝලේ තියෙයි කිව්වා. රයිට්. මම 7ට ඉවර කරනවා. අර අන්තිම පැය භාගේ මොකක් හරි කරගන්න බැරි වුණොත් එයාලා ඒත් රෙකෝඩින් එක බලන්න. මොකද ආරම්භය දන්න නිසා අන්තිම ටික ගානක් දෙකක් මිස් වෙන්නේ. ඒක අනිවාර්යෙන්ම අද බලලා ඉවර කරන්න. එතකොට වැඩේ හරි. ගිය සතියේ මම ඔයාලට කිව්වා 13 දෙක අභ්‍යාසය ගෙදරදී කරන්න කියලා. අපේ ළමයි 13 දෙක කරාද? චුට්ටක් කියන්න පුතේ 13 දෙක කළාද තියෙන්නේ? අවංකව අභ්‍යාසෙම කරාද නැත්නම් අර වගන්ති ගණන් ටික ඉතුරු කරාද? මැසේජ් එකක් දාන්නකෝ. 13 දෙක කළාද තියෙන්නේ? කළා නැද්ද? එක්කෙනෙක්වත් කළා නැද්ද පුතේ 13 දෙක අභ්‍යාසය? මොකද මේ 13 දෙක අභ්‍යාසෙ මුල් ටික කරන්න කියලා මම ඔයාලට පැවරුවා. දැන් ඒක කරලා නැත්තම් ලොකු ගැටලුවක්. චතුමිනී 13 දෙක අභ්‍යාසෙ කරාද පුතේ? ඉසුරු ගිය සතියේ පුතේ උදේ ක්ලාස් එකට හිටියද? මම දැක්කේ නෑ ඉන්නෝ. පියුෂාන් මං ඊ ඇඩ් කරේ පියුෂාන්නේ. පියුෂාන් ක්ලාස් එකට පළවෙනි ගාන කරාක. මේ පියුෂාන් මං ඊයේ ඇඩ් කරා. අද පාඩමේ පුතේ කරන කොටස හොඳට බලලා කලින් රෙකෝඩින් එක එවන්නම්. අනිත් ටික ඉතියේ නෑ. රයිට්. මම අද මේක ඉතුරු ටික පටන් ගන්නවා. ඔයාලා හොඳට මේක කරගන්න. එතකොට හරි. සරලව කියලා දෙන්නම්. හරි. අපි පුතේ පටන් ගමු. මෙන්න මේ 13 දෙක අභ්‍යාසයේ තුන්වෙනි ගාන හදන්න. සමහර ගණන් කරේ නෑ 13 දෙකේ. හරි ගැටලුවක් නෑ. අපි හැමෝම වෙනුවෙන් 13 දෙක අභ්‍යාසයේ පෙළ ගන්න පිටුව 68. 68 පිටුව පෙළ ගන්නකො හැමෝම. අද ගොඩාක් ගණන් හදන්න තියෙනවා. අපි ඉක්මනින් වැඩේ කරමු. 68 පිටුවේ 13 දෙක අභ්‍යාසයේ අපි පුතේ හදමු තුන්වෙනි ගාන. ඒක වගන්ති ගානක්. සාමාන්‍ය විභාගෙට එන්නේ නම් වගන්ති ගණන්. ඔයාලා ගිය මාසේ ටියුට් එක ගත්තනම් තේරෙවි. ඒකේ මේ පාඩම සෑහෙන්න විශාල පාඩමක් කියලා ඔය ගණන් වලින් පේන්න ඕන. හරි. තුන්වෙනි ගාන අපි හදමු. විනාඩියක් දෙන්නම් කියවලා බලන්න. වගන්ති ගානක් තියෙන්නේ
මේ හරි විහාර ඉන්නවද පන්තියේ පුතේ විහාර මට පහුගිය දවසට මැසේජ් දැම්ම මේ පන්තිය උදේ ඉස්කෝලේ ක්ලාස් වෙනවා කියලා ඉන්නවද ඇවිල්ලා පේන්නේ නැහැ හරි මේ තුන්වෙනි ගාන පුතේ යම් සංඛ්‍යාවක් තියෙයිලු ඒකේ වර්ගයෙන් යම් සංඛ්‍යාවක් තියෙලු ඒක වර්ග කරන්නලු ඒක වර්ගයෙන් එම සංඛ්‍යාවේ දෙගුණය අඩු කළ විට පිළිතුර 15කින් අපි හිතාගමු ඔය සංඛ්‍යාව x කියලා ඔන්න බලන්න ඔන්න සංඛ්‍යාවක් තියෙලු x මෙන්න මේ සංඛ්‍යාවේ ඔන්න උත්තරේ මට මලිෂා ඉවල තියෙනවා යම් සංඛ්‍යාවක වර්ගයෙන් එතකොට පුතේ වර්ගය කියනකොට මේක වර්ග වෙනවා x වර්ග යම් සංඛ්‍යාවක වර්ගය යම් සංඛ්‍යාවක් x නම් ඒකේ වර්ගය x වර්ගය අන්න ඒකේ මොකද කරන්නේ වර්ගයෙන් එම සංඛ්‍යාවේ දෙගුණය අඩු කළ විට මෙන්න මේ වර්ගයෙන් මේ සංඛ්‍යාවේ දෙගුණය අඩු කරන්නලු වර්ගයෙන් මේ සංඛ්‍යාවේ ඉන්නේ ඒකේ දෙගුණය අඩු කළ විට පිළිතුර 15යි. එහෙනම් මේක සමාන වෙනවා පුතේ 15ට. බලන්න තේරුණාද කියලා. මම නැවත කියනවා සංඛ්‍යාවක් තියෙනවා x කියලා. ඒකේ වර්ගයෙන් සංඛ්‍යාවේ දෙගුණය වර්ගයෙන් දෙගුණය අඩු කරාම සමානයිලු 15ට. දැන් මෙන්න මේ ඇවිල්ලා තියෙන සමීකරණය අපි විසඳුවාම x ට උත්තරේ එනවා ළමයි. මේක විසඳන්න ඕන. විසඳන ක්‍රමවේදය පුතේ දන්නේ නැති අය බලා ගන්න. මේක විසඳනකොට අපි ඕනෑම වර්ගජ සමීකරණයක් විසඳනකොට පුතේ අපි එක පැත්තක් බිඳුව කරන්න ඕන. එහෙනම් ළමයි අපි මෙන්න මේ 15 මේ පැත්තට දාලා මේ පැත්ත බිඳුවක් කරනවා. ඔන්න බලන්න ලියනවා. පුළුවන් අය හදාගෙන යන්න. x වර්ග ඍණ 2x මේ ධන 15 මේ පැත්තට එනකොට ඍණ 15යි. දැන් සමානයි බිඳුව. ඔන්න උත්තරේ වල තියෙන නියමයි. දැන් මෙන්න මෙතන පුතේ අපිට අහු වුණා ත්‍රිපද වර්ගජ සමීකරණය. මේ ගාන හදන්නේ මෙහෙමයි. මුලයි අගයි ගුණ කරනවා. ත්‍රිපද වර්ගජ කරන්නේ එහෙමයි. මෙන්න මේ ඇවිල්ලා තියෙන කොටසේ අපි සමීකරණයක් කියලා හිතන්න ඕනේ නැහැ. මෙන්න මේකේ සාධක සොයන ඊට පස්සේ. මේක සාධක. ඔන්න සමානයි බිඳුව පස්සේ දැම්මා. මේකේ සාධක සොයන්නේ මෙහෙමයි. x වර්ග ඍණ 2x ඍණ 15නේ. මුලයි අගයි ගුණ කරනවා. ක්‍රමවේද සිස්ටම් එක මුලයි අගයි ගුණ කරනවා. එනවා ඍණ 15යි x වර්ග. මෙන්න මෙයාගේ සාධක හොයනවා. මෙයාගේ සාධක. ඍණ 15යි x වර්ගයේ සාධක තියෙන පුතේ සුළු වුණාම මැදට 2x එන. කවුද සාධක දෙක? ඔබ තමයි දැනගන්න ඕන. කවුද සාධක දෙක මේකේ ගැලපෙන? මුලයි අගයි ගුණ කරා 15 15 සාධක වලින් මැද පදේ 2x එන්න ඕන. එහෙනම් ලියන x වර්ග 15 සාධක 5 එහෙනම් 5 දාන්න 15 තමයි කාටද ඍණ දෙන්නේ? මොකද ඍණ 15යි x එන්න ඕන. 5ට ඍණ දීලා 3ට ධන දුන්නොත් මැදට ඍණ 2යි x ඉතුරු වෙනවා. නම් 5ට ඍණ දෙන්න 3ට ධන දෙන්න. මේ දෙක සුළු කරාම ඍණ 2යි x එනවා. එහෙනම් මැද පදේ කෑලි දෙකකට ගන්නවා ඍණ 5යි x ධන 3යි x ඍණ 15 සමානයි බිඳුව. දැන් මෙන්න මේ දෙන්නගේ පොදු සාධකය ගන්න x එක පිටට x ඍණ 5. මේ දෙන්නකින් ගන්න ළමයි ධන 3ක් පිටට x ඍණ 5. දැන් පුතේ අපිට පේනවා මෙන්න එක જાතියේ යුගලක් ආවා x ඍණ 5. අනිත් එකේ ආවා x ධන 3. සමානයි බිඳුව. මෙන්න මෙතනින් එහා මේ තියෙන්නේ සාධක. දැන් තමයි සමීකරණය විසඳන්නේ ළමයි.
මෙච්චර වෙලා කරේ මෙන්න මේ ආපු ප්‍රකාශනයේ පුතේ අපි සාධක සෙව්වා. ඒ සාධක සොයලා ඉවර වෙලා දැන් තමයි සමීකරණයට විසඳුම් හොයන්නේ. මෙතනින් නවත්තන්න එපා සමීකරණවල. right. මෙතනින් එහා අපි කරන්නේ මෙහෙමයි. x වින පහ වාරයක් x ධන 3නේ. අපි මේක ලියනවා මෙහෙම. x ඍණ 5 සමානයි බිඳුව හෝ ගිය සතිය අපි මේ ගණන් පට්ට ගැහුවනේ ළමයි. x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව විය යුතුයි. x ඍණ 5 හෝ x ධන 3 සමානයි බිඳුව විය යුතුයි. ඍණ 5 අනිත් පැත්තට දාන්න ඕන x උත්තරයක් එනවා ධන 5යි. හෝ ධන 3 අනිත් පැත්තට දාන්න x සමානයි ඍණ 3යි. එහෙනම් ඔය කියන සංඛ්‍යාව එක්ක පුතේ කවුරු වෙනවයි එක්ක මේක ඍණ 5යි නැත්තම් මේක 3යි නෑ ධන 5යි ඍණ 3යි ඔය දෙකෙන් කැමති එකක් x අපිට ගන්න පුළුවන්. ඔන්න අපි සමීකරණය විසඳුවා. හරි ගැටලු තියන අය අඩුපාඩු තියන අය හදාගන්න. අද සාලියත් තුඟ කාලයකට පස්සේනේ සාලිය ඇවිල්ලා තියෙන්නේ සෑහෙන්න කාලයකට පස්සේනේ පහුගිය දවස් ටික මම දැක්කේ නෑ පුතේ දැන් අපේ මෙතන ඉන්න ළමයිගෙන් 8ක් 10ක් ඉන්නව ළමයි හැමදාම මම කිව්වට කමක් නෑ කියන්නේ යාළුවන්ට ළමයි 8ක් 10ක් විතර ඉන්නව හැමදාම පන්තියට එන්නේ නෑ ඊට පන්ති ඉවරුණු ගමන් මට මැසේජ් එකක් එවුණා සර් අද ක්ලාස් එකේ රෙකෝඩින් එක එවන්න. අනිවාර්යෙන් මම බලලා තියෙන එහෙම සෙට් එකක් ඉන්නව තමයි. හරිද? හැබැයි මම ඔයාලගේ ඉල්ලීමක් කරනවා රෙකෝඩින් එක දෙනවා කියලා අපි කරන වෙලාවේ මේ වැඩේ කරොත් තමයි සාර්ථක. මොකද ගොඩක් අය රෙකෝඩින් එක පෑදික එක දිගට බලන්නේ නැහැ. ගොඩක් අය ඕක ටිකක් බලලා පස්සේ ඉතුරු ටික බලනවා. ඕක තුන් සැරයකට වගේ තමයි කන්නේ. නේ? කොහොමයි කනවම තමයි. හරිද? ඒක නිසා මේ බැරිම වුණොත් කරන්න තියෙන දේ හැමතිස්සෙම කරන්න ගියාම හරියන්නේ නැහැ ළමයි. ඒක නිසා බැරිම වුණොත් විතරක් රෙකෝඩින් එක බලන්න. හරි? මෙතන ඉන්නවා මට බලන්න පන්ති වුණා මම ඔයාලට මැසේජ් එකක් වුණා ෆෝවර්ඩ් කරන්න ළමයි වුණ. සර් අද ක්ලාස් එකට එන්න බැරුණා මට රෙකෝඩින් එක දානවද? මෙතන ඉන්න අයත් එහෙම ඉල්ලගෙන තියෙනවා බැරි වෙච්ච වෙලාවට. හරි? සමහර අය ඉන්නෝ මම දැකලා තියෙනවා ඒ වැඩේ දිගටම කරනවා. මං ඉතින් දෙනවා. හැබැයි ඒක නෙවෙයි ක්‍රමය. මේක තමයි නියම ක්‍රමය. එතකොට ඔයාලගේ හිත දාන්න සර් දැන් මේ අපිත් එක ලයිව් ඉන්නේ. අරක සර් ලයිව් නෙවෙයි ඉන්නේ මේක රෙකෝඩින් එකක්. මනසේ වැඩනේ. මනසෙන් කියන ඕක රෙකෝඩින් එකක් බං ඕක ඕන වෙලාවක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒක පොඩි ගැම්මක් නෑ ළමයි. right? මේක සජීවී මම කරනකොට තමයි ඔයාලට ගැම්මක් තියෙන්නේ ආසරුත් එක්ක තමයි වැඩේ කරන්නේ. හරිද? ඉතින් ඒක නිසා මම මේ දැන් කියන ඒවත් රෙකෝඩින් වෙනවා. ඒක බලන අයට නැවත ඔන්න සීකඳවීමක් වෙනවා ළමයි. හැමෝම පන්ති තියෙන වෙලාවට එන්න. උදේ 5 කියන්නේ ඉගෙන ගන්න හොඳ ටයිම් එකක්. හැබැයි මම බලපු දෙයක් තමයි මේ වෙලාවට ළමයි නැගිටවන්න අමාරුයි. ඒ අමාරු වෙලාවෙත් අපි මේ පන්තිය කරගෙන යනවා. නැත්තම් මේ පන්තිවල ළමයි සෑහෙන්න ඉහළට යනවා ළමයි. ඒක වෙලා තියෙන්නේ අපි කරන්නේ උදේ. උදේ පන්තියක් කරනකොට නැගිටලා නිකන් ආසාවටවත් මේ පැත්ත බලන්න හිතෙන්නේ නැහැ. ඒ නිදිමත ප්‍රබලයි. හරි? නිදිමත යටපත් කරගෙන අමාරුවෙන් හරි නැගිටලා මේ වැඩේට සෙට් වෙන ටික තමයි ඔය ඉන්නේ. අනිත් අය තාම දොයි. හරිනේ? දැන් පන්තියේ පන්ති ගාස්තු ගෙවලා සේරම කරන ළමයි පිරිසක් ඉන්නවා. නමුත් එයාලා ඒකට ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ නැහැ. ලයිව් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරිද? මම ඔයාලගේ ඉල්ලීමක් කරනවා. උදේ නැගිටලා දිගටම මේ වැඩේට සම්බන්ධ වෙන්න. කම්මැලි වෙන්න එපා. හරිද?
අම්මැලි වෙන්න එපා. තාම මාස 6ක් 7ක් විතරනේ ඔය කට්ට ගන්න වෙන්නේ. ඊට පස්සේ වැඩේ ඉවරයිනේ. හරි නේද? හරි. අපි ඊළඟට හදමු ළමයි. හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය හදමු. අභ්‍යාසයේ හතරවෙනි ප්‍රශ්නය. මම චුට්ටක් වැඩිපුර ගණන් ටිකක් හදවලා පෙන්නන්නම්. මේ වගේ තියෙන රහ. හරි. ඔයාලට මෙන්න මේ වචනේ හුරුද කියන්නකෝ. පුතේ මට කියන්න මේ අනුයාත කියන්නේ මොකක්ද? අනුයාත. මැසේජ් එකක් ඕනනම් දාන්න. අනුයාත. අනුයාත. 11 ඉන්න ළමයිට අනුයාත කියන වචනේ හුරු වචනයක් වෙන්න ඕන. නවීෂා මොකද්ද මේ අනුයාත කියන්නේ? දන්නේ නැහැ. ළමයි what's the meaning අනුයාත? ඉංග්‍රීසියෙන්වත් අහලා බලමු. සුද්ධෝ වගේ වෙලක් දන්නේ නැහැ නේ ඔන්ලයින් ඉංග්‍රීසි ඉගෙනගෙන. එක ළඟ තියෙන පද. right එක්කෙනෙක් වගේ ඔන්න උත්තරයක් එවලා තියෙනවා. මොකද පුතේ අනුයාත කියන්නේ එක ළඟ. උදාහරණයක් 4යි 5යි. අනුයාත සංඛ්‍යා දෙකක්. හරිද? එක ළඟ තියෙන පද. දැන් එක ළඟ තියෙන ඔත්තේ සංඛ්‍යා 1යි 3යි. ඒ වගේ. අනුයාත කියන්නේ එක ළඟ කියන අදහස. දුල්මි අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ගුණ කරාම මේ අනුයාත කියන්නේ එක ළඟ ඉරට්ටේ සංඛ්‍යා දෙකක් කොහොමද අපි හොයාගන්නේ? ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. 6යි 8යි 10යි 12යි එක ළඟ පිටන ඉරට්ටේනේ නේ 4යි 6යි ඔය වගේ. එතකොට අන්න ඒ වගේ ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ගුණ කරාම ලබයි උත්තරේ 120යිලු. මම නිකමට එකක් කියන්නම් 10යි 12යි 10යි 12යි උන් දෙන්න ගුණ කරාම පුතේ 12 තරක් 10 120යි. හැබැයි එහෙමනම් බෑ හොඳේ. ඒක මේ මම මෙහෙම හිතින්කොට ඔයාලා ගාන හදන්න ඕන. හරිද ගංගානි? නිකම් මේ උඩින් බලලා සර් 10 වරක් 12 වැඩේ 120යිනේ අපිට ලකුණු දෙන්න. එහෙම දෙන්න බෑ. අපේ ළමයි කියන්න මට පුතේ මේක හදාගන්න ක්‍රමයක්. යෝජනාවක් කරන්න. කොහොමද අපි මේ අනුයාත පිළිතන ඉදත්තේ සංඛ්‍යා දෙකකින් සමීකරණයක් ගොඩනගන්නේ? x දානවලු ඊළඟට y දානවලු බෑ xy දෙකක් පටලව ගත්තොත් මලීෂා මේක සමගාමී වෙනවා. මේ අපි කතා කරන්නේ වර්ගජ සමීකරණ. right සමගාමී නෑ. එකක් x ලෝ අනිත් එක 2යි x ලෝ. නෑ හරි. 2යි x නෙවෙයි. ඔයා දෙන තර්කය අනුව එකක් 4 නම් අනිත් එක 8 නේ පුතේ 2යි x නම් දෙකෙන් ගුණ කරලා හරියන්නේ නැහැ. තව චුට්ටක් කිට්ටුයි දැන් ඔයා ළඟ ඉන්නේ. චුට්ටක් සිතුවිල්ල වෙනස් කරගන්න. හරි කරලා බලන්න. එකක් x නම් අනිත් එක දැම්ම කියන්න බෑ. මං හිතනවා ඔකට උත්තරේ ළඟම කවුරු හරි මට දෙයි කියලා. අපි ඉසුරුගෙන් බලාපොරොත්තු වෙමු උත්තරය. එකක් x ඔන්න දැන් උත්තරය ආවා. මට මලීෂගෙනුත් ආවා. හරණිකනොත් ආවා. තව එවන් අන්න හරි. ඔන්න දුල්මිය වල තියෙනවා. x වර්ග නෙවෙයි පියුෂා. වර්ග දාන්න බෑ. මේ ඔන්න උදාහරණයක් කියන්න. ඔන්න මං ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ගන්නවා 4යි 6යි. හොඳට අහගන්න. දැන් මේ ඉරට්ටේ සංඛ්‍යාවල සිස්ටම් එක තමයි පුතේ මේක හැමතිස්සෙම 2 2 එකතු වෙවි යන්නේ. ඔන්න බලන්න වෙන වැඩේ. දැන් මේක 4නේ. ඊළඟ එක හැදෙන්නේ මේ 4ට දෙකක් එකතු වෙලා. 6යි. ඊළඟ එක හැදෙන්නේ 6ට දෙකක් එකතු වෙලා. නැත්නම් 4ෙන්ම ගත්තොත් 4ට 4ක් එකතු වෙලා. ඔහොම යන්නේ. එච්චර ඕනේ නැහැ මේ දෙක විතරක් තේරුම් ගමු.
4 ඊළඟ එක හැදෙන්නේ එයාට දෙකක් එකතු වෙලා. එහෙනම් මම ඔය සංඛ්‍යාවේ x කියලා ගත්තොත් ඊළඟ ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ x එකතු කිරීම 2. ඕන්න. ඔක තමයි උත්තරේ. එහෙනම් අපි අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ගත්තොත් පුතේ එකක් x අනිත් එක වෙන්නේ x ධන 2. එහෙනම් මෙන්න සංඛ්‍යා දෙක. එකක් x අනිත් ඉරට්ටේ සංඛ්‍යාව අනුයාත නිසා x ධන 2. දැන් කියනවා අපේ දරුවනේ මෙන්න මේ දෙන්න ಗುಣ කරොත් 120යිලු. අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක ගුණිතය 120යි. එහෙනම් ළමයි අපි මුන් දෙන්න අල්ලලා ಗುಣ කරමු. හැබැයි ಗುಣ කරනකොටත් මේවයි කරන්නේ. x මෙන්න මේකේන වාරයක් x ධන 2 සමානයි 120යි. අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක එකතුව 120යි. නෑ ගුණිතය. දැන් පුතා මේක අපි වරහන් ඉවත් කරන්න ඕන. x කෙන් ගුණ කරා x වර්ග. x දෙකෙන් ගුණ කරා 2x සමානයි 120යි. මං ඔයාලට කිව්වා පෙර ගානේදිත් පුතේ මෙතන අපි සමීකරණයක් විසඳනකොට අනිවාර්යයෙන්ම තියාගන්න ඕන කීයද? බිඳුව. තේරුණාද? බිඳුව. මේ පැත්ත බිඳුවක් කරන්න නම් මේ 120 පුතේ දාන්න අනිත් පැත්තට. යනවා 120 එහා පැත්තට. right. x වර්ග ධන 2x මේ 120 මේ පැත්තට එනවා ඍණ 120 සමානයි බිඳුවයි. ඕන. දැන් නැවතත් සුපුරුදු විදියට ත්‍රිපද වර්ගජ සමීකරණයක් ආවා. හැබැයි මෙන්න මේ ආපු ත්‍රිපද වර්ගජ වල සාධක සොයාගමු අපි ඊට පස්සේ විසඳමු. right. අපේ ළමයි කියන්නේ මේක විසඳන්නේ කොහොමද? හැමෝම හොදට මේකට දායකත්වය දෙන්න. x වර්ග ධන 2x ඍණ 120. ඔයාලට මම දැන් උදේ පාන්දර එකක් අතර විදිය කිව්වා. හිතමු නැති අය වෙනුවෙන්. හරි. කොහොමද මේක කරන්නේ? මුලයි අගයි ගුණ කරා. ඍණ 120යි x වර්ග. මේකගේ සාධක දෙකක් තියෙනවා. 120 ලැබෙන චක්‍රයක් තියෙනවා. ඒ චක්‍රයේ තියෙන පද දෙක සෙට් වුණාම මැද 2x එනවා. දැන් කියන්න කවුද සුදුසු චක්‍රේ? ඔන්න රවිහාරි මට උත්තරයක් දාලා. රවිහාරිගේ උත්තරය මම ප්‍රතික්ෂේප කරනවා. දෙපාන්දර හරියට දෙන්න හරියට. සාරංගික වාසනාගේ උත්තරයෙන් මම ප්‍රතික්ෂේප කරනවා. මලීෂාගේ උත්තරේ ප්‍රතික්ෂේප කරනවා. හරියට උත්තරේ වා. දුල්මිගේ උත්තරේ බාර ගන්නවා. ඔන්න හරි උත්තරයක් කියලා තියෙනවා. ඍණ 10යි ධන 12යි අන්න හරි. මේකේ සාධක දෙක වෙන්නේ පුතේ 10යි 12යි විතරක් දාන්න එපා. ඍණ 10 වරක් 12. එහෙනම් මේකේ සාධක දෙක වෙන්නේ ඍණ 10යි x ගුණ කිරීම 12යි. හරි නේද? එහෙනම් මම මේකේ මැද පදේ කඩනවා. අපි 12 මුලින් ලියමු. මේක ප්‍රශ්නයක් නෑ මොන විදියට ලිව්වත්. 12ix ඍණ 10ix ඍණ 120 සමානයි බිඳුවයි. දැන් පුතේ මේ දෙන්නගේ පොදු සාධකය ගන්න. x එකක් පිටට ගන්න. x ධන 12. මේක ඍණ 10ක් පිටට ගන්න. x ධන 12 සමානයි බිඳුවයි. දැන් ඔයාලට පේන දෙකේම x ධන 12 පොදු සාධකයක්. මේ දෙන්න x ඍණ 10 සමානයි බිඳුවයි. දැන් අපි ඊළඟට ලියනවා මෙහෙම. x ධන 12 සමානයි බිඳුව හෝ x ඍණ 10 සමානයි බිඳුව විය යුතුයි. කොහොමද එන්නේ? අන්තිම උත්තරේ 12 අනිත් පැත්තට ගියා x සමානයි ඍණ 12යි. අනිත් එක x සමානයි ධන 12යි. ධන 10යි.
x එනවා ඍණ 12ක් x එනවා ධන 10ක්. දැන් මෙන්න මෙතෙන්දි අපේ ළමයි දිනුක වරද්ද ගන්නවා. මොකද දන්නවද පුතේ වරද්ද ගන්න එක? වරද්ද ගන්න දේ තමයි ගොඩක් අය හිතන්නේ ඔය ඇවිල්ලා තියෙන්නේ අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙක කියලා. මේ ඇවිල්ලා තියෙන එකක් ඍණ 12 අනිත් එක ධන 10. මෙන්න මේක තමයි ඔය අපි ගත්තු ඉරට්ටේ සංඛ්‍යා දෙක කියලා ගොඩක් අය හිතන්නේ උත්තර දෙකෙන්. ඒක සම්පූර්ණ වැරදි. හරිද? ඔයාලා හොඳින් තේරුම් ගන්න මේ එන උත්තර දෙකෙන් අපිට ගන්න පුළුවන් පුතේ ධන උත්තරය විතරයි. හරිද? ඒ මොකද දන්නවද කවදාවත් ඉරට්ටේ සංඛ්‍යාවක් ඍණ කියලා අපි ඉතිහාසය අහලා නැහැ. හරිද? ඒක නිසා අනිවාර්යෙන්ම x ට ගැලපෙන්නේ 10. මෙතන x ට 10. x ට 10 නම් ඊළඟ එයාගේ ඉරට්ටේ සංඛ්‍යාව තමයි 12. එහෙනම් මේ ඍණ 12 ප්‍රතික්ෂේප කළා දාලා අපි උත්තරේ විදියට බාරගන්නේ මොකද්ද? 10. එහෙනම් ලියනවා x ඍණ විය නොහැකි බැවින් x ඍණ විය නොහැකි බැවින් x සමානයි 10 වෙයි. x සමානයි 10 වෙයි. හරි. එහෙනම් පුතේ අපි අන්තිමේදී උත්තර දෙක දානවා x සමානයි 10යි අනිත් එක තමයි x ධන 2 සමානයි 12යි. මේ තියෙන්නේ අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙක. හරිනේ? මේකෙන් අපි 10 විතරයි තෝරලා ගත්තේ. හරි නේද? ඔන්න අපි උත්තරේ ලිව්වා. ප්‍රසන්න සංගීත්. හරිද පුතේ? හරි. මේවා තර්කානුකූලව අපි මේ පාඩම ඉතාම පිරිසිදුව පැහැදිලිව කරන්න ඕන පාඩමක්. මොකද විභාගෙට සෑහෙන ලකුණු ප්‍රමාණයක් කරකැවෙන පාඩමක්. හරිනේ? තව සති දෙකක් විතරයි මේක ඉවර කරන්න. හරි. අපි ඊළඟට ළමයි මම හිතනවා හැමෝම මේක සටහන දාගන්න ඇති කියලා. අපි ඉතාම ඉක්මනින් පස්වෙනි ගාන කරගෙන යමු. පස්වෙනි ගාන තමයි යෝජනා කරන්න පුතේ පුළුවන් නම් පොඩි සුජු කෝණාශ්‍රයක් අඳින්න. ඇඳලා ඔන්න ඔය දත්ත ටික ලකුණු කරන්න. ලකුණු කරලා ಗುಣ කළා මෙන්න මේ වගේ සමීකරණයක් හදාගෙන විසඳලා වැඩේ පටන් ගමු. හරි. කරමු. පස්වෙනි ගාන රූප සටහන ඇඳ ගන්න පුතේ සුජු කෝණාශ්‍රාකාර ආස්තරයක දිග එහි පළලට වඩා 3ක් වැඩිලු. පළලට වඩා එක 3ක් වැඩිලු. ඊළඟට කියනවා එම ආස්තරයේ වර්ගඵලය 88යිලු. හරිද? ආස්තරයේ දිගයි පළලයි දෙකම හොයන්නලු. අපි රූප සටහනක් ඇන්දොත් ළමයි මේ තියෙන්නේ සුජු කෝණාශ්‍රාකාර ආස්තරය.
හරි මේ තියෙන සුජු කෝණ ශාස්ත්‍රය මෙන්න මේකේ දිග පළල ගැන මුකුත් සඳහනක් නැහැ පුතේ. අපිට ඕනනම් පුළුවන් VG-යව එකක් x කියලා ගන්න. එහෙනම් මම මේකේ පළලට x කියලා දෙන්නම්. පළල ඇසුරින් අපිට පුළුවන් පුතේ මේකේ දිග සටහන් කරන්න. හරි? පළලට වඩා 3ක් විශාලයි. 3ක් විශාලයි නැත්නම් 3ක් වැඩි කියනකොට පුතේ අපි කරන්නේ මේකට 3ක් එකතු කරන එක. ಗುಣ කරන්න එපා. 3x එහෙම නෙවෙයි. 3x වෙන්නේ පළලට වඩා 3 ගුණයක් කියලා කිව්වොත්. මේකේ තියෙන්නේ 3 ගුණයක් නෙවෙයි 3ක් වැඩි කියලා. හරිනේ? වැඩි කිව්වොත් නැත්තම් අපි කරන්නේ මොකද්ද? 3ක් වැඩි. මොකද්ද කරන්නේ? වැඩි කියනකොට එකතු කරන්න ඕන. මට මේ වෙනකොට පිළිතුරු ලැබෙනවා දිග 11යි පළල 8යි කියලා අපේ ළමයි වැඩේ කරලා නියමයි. right. මෙන්න මේ දිගයි පළලයි ගුණ කරාම පුතේ එනවලු 88ක්. දැන් ලියන මෙතෙන්ට 88යි. එහෙනම් අපි වර්ගඵලයට ප්‍රකාශනයක් ලියමු. මේ තියෙන වර්ගඵලය. සුජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළලෙන්. දිග x ධන 3යි. ගුණ කිරීම පළල x සමානයි පුතේ 88ට. දැන් අර කලින් ගානේ විදියටම මෙන්න මෙයාගේ වරහන ඉවත් කරලා මේ 88 මේ පැත්තට දාලා මේ පැත්ත පුතේ බිඳුවක් කරගන්න ඕන. හරිද? එහෙනම් ළමයි x ගෙන් ගුණ කරන්න x වර්ග x 3ෙන් ගුණ කරා 3x සමානයි 88යි. x වර්ග ධන 3x මේ ධන 88 මේ පැත්තට ගෙනාවා ඍණ 88 සමානයි බිඳුව. මෙන්න මේ ත්‍රිපද වර්ගජ සමීකරණය අපි විසඳන්න ඕන. මෙයා විසඳන්න පුතේ මම ඔයාලට කිව්ව පැහැදිලිවම මෙයාගේ සාධක සොයන්න ඕන. x වර්ග ඍණ 3x ධන 3x ඍණ 88 සාධක අපිට හොයලා දෙන්න. මේකේ සාධක. ඔන්න උත්තර එනවා x ට 11යි x ට 8යි කියලා. ඍණ 8යි නේ. හරිද? right. එහෙනම් අපි මේකේ සාධක සොයමු. මොකද්ද කරන්නේ? මුලයි අගයි ගුණ කරමු. කවුද එන්නේ? ඍණ 88යි x වර්ග. ඍණ 88යි x වර්ග එන්නේ. 88ද? ඔව් 88 එන්නේ. මට කියන්න ළමයි 88 ලැබෙන චක්කර. 88 ලැබෙන චක්කර. මැදට 3x එන. 88 සාධක. 11 වරක් 8. එහෙනම් මේක සාධක දෙක තමයි 11 වරක් 8 88යි. alright. ඒ දෙන්න සුළු වුණාම එකක් ඍණ කරා නම් හරි. පොඩි එක ඍණ කළා ලොකු එක ධන කරාම තමයි මැදට ධන 3x ඉතුරු වෙන්නේ. එහෙනම් පුතේ මෙයා ලියනවා x වර්ග ධන 3x අපි හදනවා 11x ඍණ 8x ඍණ 88 සමානයි බිඳුවයි. හරිද? ගිය සතියේ පන්තියට හිටියේ නැතුව අදම සම්බන්ධ වෙන. ඒ කියන්නේ ගිය සතියේ ආවේ නැති හරි අලුතෙන් ආපු හරි ළමයි මට මේ ගාන හදලා කියන්න අන්තිමේදී ඔයාලට මේ ටික පැහැදිලිව තේරුණාද කියලා. හරිද? මේ ගාන ඉවර කළා. right. දැන් මෙන්න මේ යුගලයේ පොදු සාධක වෙන්නේ පුතේ x. ගත්ත පිටට x එකක්. x ධන 11. මේ දෙන්නගෙන් ගන්න පුළුවන් ඍණ 8ක් පිටට x ධන 11 සමානයි බිඳුව. දැන් ලියනවා මෙහෙම. x ධන 11 මෙතන ඉතුරු වෙනවා මේ දෙන්න පිටට ගත්තාම x ඍණ 8 සමානයි බිඳුව. right. ඕනම
සමීකරණයක් විසඳනකොට නිකන් නෙවෙයි වර්ගජ සමීකරණයක් විසඳනකොට අනිවාර්යෙන්ම අන්තිමට සාධක හොයලා තියෙන්න ඕන. මෙන්න මේ ආපු සාධක දෙක අපි ලියනවා අන්තිමේදී කොහමද? x ධන 11 සමානයි බිඳුව හෝ කොහොමද ලියන්නේ? මෙන්න මේ කෑල්ල එක්ක බිඳුවක් වෙනවා නැත්නම් x ඍණ 8 බිඳුවක් වෙනවා. මම මෙතනින්ම ලියන්නම් ළමයි. x ධන 11 සමානයි බිඳුව හෝ x ඍණ 8 සමානයි බිඳුව විය යුතුයි. ඔන්න ඔය දෙකෙන් එකක් වුණොත් මෙන්න මේ සමීකරණය විසඳෙනවා. දැන් පුතේ අපි උත්තරය වෙනවා ධන 11 අනිත් පැත්තට දාන්න x සමානයි ඍණ 11යි. හෝ ධන ඍණ 8 අනිත් පැත්තට දාන්න x සමානයි ධන 8යි. හරි. ඒත් ළමයි හොඳට හිතලා බලන්න මේ ගාන ඉවර නෑ. කිසි කෙනෙක් විභාගෙට මේක මග දාලා ඉන්න එපා. මග දාලා આવොතින් ලකුණු එන්නකොට අඩුවෙන් එයි. මග දාන්න එපා මේ ගාන. වැඩේ ඉවරම කරලා දාන්න. මොකක්ද මෙතනින් පස්සේ අපි ඉවර කරන්න ඕන විදිය? අපි දන්නවා මේ සෘජු කෝණාශ්‍රයක්. මේ x කියන්නේ යම්කිසි දිගක්. ඔයාලා ජීවිතේට අහලා තියද දිගක් ඍණ වෙනවා කියලා. අපේ පන්ති කාමරේ දිග ඍණ 11කි. මොන විකාරයක්ද නේ? ඒ කියන්නේ පන්ති කාමරේ යගේ එන්නෙන් අඩු වෙලා ඍණ මට්ටමට යනවා. එහෙම එකක් නෑ. එහෙනම් මේ උත්තර දෙකෙන් අපි ඍණ උත්තරය ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් ධන උත්තරය විතරයි. අන්තිමේදී ලියන්න ඕන වගන්තිය. කියන්න මොකක්ද ලියන්න ඕන ගමන්? මොකද ලියන්න ඕන? ඔයාලා දන්නවා. මොකද පුතේ ලියන්න ඕන? මේක දිගක්. එයා කවදාවත් ඍණ වෙන්න බෑ. ඒක නිසා එයාට අපි ගන්න ධන උත්තරය. ඒක නිසා x සමානයි 8 කියලා කෙටියෙන් ලියන්න. එහෙනම් ලියනවා දිගක් ඍණ විය නොහැකි බැවින් x සමානයි 8 වේ. දිගක් ඍණ විය නොහැකි බැවින් x සමානයි 8 වේ. අපේ ළමයි කියන්න x කියන්නේ අපි ගත්ත පළලනේ පුතේ. x කියන්නේ පළල. x පළල. එතකොට x පළල 8යි. එහෙනම් ඉබේම මේකේ දිගක් කියන්නේ. දිග කීයක් වෙන්න ඕනද? දිග කීයද? එකොළහයි. දැන් මේ නිතරම අපේ ළමයි හිතන දෙයක් තමයි පුතේ මේ ආවේ උත්තර දෙක කියලා. කිසි කෙනෙක් ඒක නම් ගන්න එපා. මේ එන්නේ උත්තර දෙක නෙවෙයි. මේ දෙකෙන් එකයි උත්තරේ වෙන්නේ. ඔයාලා කියාවි සර් 8යි 11යි හරි නේද? ඔය ඇවිල්ලා තියෙන්නේ ඒ ජෝඩුව නේද? නෑ බොල. ඒ දෙන්න නෙවෙයි ආවේ. එක්කෙනයි මේකෙන් ගන්න පුළුවන්. එහෙනම් මේක අපි ලියනව ලස්සනට පළල 8යි. පළල 8යි කීයේ. එහෙනම් මේකේ දිග වෙන්නේ 8ට 3ක් එකතු කරා 11යි කීයේ. ඒක අනිවාර්යෙන්ම ධන උත්තරයක් වෙන්න ඕන. හරි. මම දැන් කිව්වා මේ ගණන් හදපු කීපය තේරුණාද නැද්ද කියලා අපේ දරුවන්ට මට කියන්න කියලා ඔයාලා දාන්න මැසේජ් එකක් ඉස්සරහින්. අතක් දාලේ වන්නකෝ. එතකොට හරි මට තේරෙනවා වැඩේ. මේ ගණන් හදපු ටික හැමෝටම පැහැදිලිද? මොකද අපි ඊළඟට යන්න තියෙන ඊට වඩා සංකීර්ණ ටිකකට. ඉක්මනට ඒවා. right good. හැමෝම තේරුණාද? මට දෙන්න තුන්ද නෑ වුවේ. ඉක්මනට ඒවා. මොකද ඒක මට ලොකු දෙයක්. අර බිහාර දැන් ආවි පන්තියට දැන් තේරුණාලු. බොරුද මන් දන්නේ නැහැ මේ යෝධය කියන්නේ. අපිට පහට පන්ති පටන් ගන්නයි කියලා මිනිහාම 5:35ට විතර. තේරුණා නියමයි. good. හොඳයි. දැන් ඔයාලා මේ පාඩමේ හොඳම තැන ඉන්නේ හොඳම හරියේ
දැන් අපි පීනගෙන යන්නේ ලකුණු 25කට විතර විභාගය. දැන් මේ වැඩේ ඊළඟ දවසේ දැන් අද මම පටන් ගන්නවා. වර්ග පූර්ණය පටන් ගන්න. එතකොට තේරෙවි. අහගෙන ඉඳලා තියෙන්නේ. රයිට්. මේ හොඳම ටිකට තා චුට්ටකින් අපිට සෙට් වෙන්න පුළුවන්. අපි ඊළඟට හදනව ළමයි මෙන්න මේ අභ්‍යාසයේ 13 2 අභ්‍යාසයේ 7 වෙනි ගාන ටිකක් සංකීර්ණයි. හැබැයි අපි උත්සාහ කරොත් පුළුවන්. හරි පටන් ගමු. සුජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග 2x ධන 1 වේ. පුතේ ඔයාලා රූප සටහන ඇඳ ගන්න හැමෝම ලස්සනට සුජුකෝණී ත්‍රිකෝණයක් අඳින්න. නිතරම ගානක් හදනකොට රූප සටහනක් අඳින්න ඒක හරි වටිනවා ළමයි. රූප සටහන ඇඳලා ගානට පිළිතුරු හොයන්න. මේ හරි සුජුකෝණී ත්‍රිකෝණයක් ඇඳද ළමයි. මේකේ දීලා තියෙනවා කර්ණයේ දිග. කර්ණය කියන්නේ දිගම පාදය. මේක 2x ධන 1. ඊළඟට පුතාලා මේකේ අනිත් පාද දෙක එකක් x ලු. කැමති දෙකෙන් එකක් දාන්න. අනිත් එක x ධන 4. ඔන්නව දීලා තියෙනවා. කියනවා මේ විදියට දීපු මේ ගානේ අපිට පුතේ කියනවා මොකක්ද කියන්නේ? පාදවල දිග වෙන වෙනම හොයන්න ඕන. අපිට ඒක කරන්න නම් මේ x වලගේ හොයන්න ඕන. කොහොමද අපි මෙන්න මේ පාදවල දිගෙන් සමීකරණයක් ගොඩනගන්නේ? මට කියන්න මේ පාදවල දිගෙන් කොහොමද අපි සමීකරණයක් ගොඩනගන්නේ? ඒක තමයි වැදගත්ම කාරණය. කවුද ඒකට මට සහයෝගයක් දෙන්නේ? පාදවල 3 දීලා තියෙන්නේ. හැබැයි මේකේ සමීකරණයක් ගොඩනගන්න ඕන. සමානතාවක් දීලවත් නැහැ. මොකක්වත් සඳහන් නැහැ. පරිමිතිය හරි වර්ගඵලය හරි මුකුත් දීලා නැහැ. මෙන්න මෙච්චරයි දීලා තියෙන්නේ. අන්න උත්තරයක් එනවා. පයිතගරස් දාන්නලු. එතන තියෙනවා සමානතාවක්. පයිතගරස් මං චුට්ටක් මතක් කරන්නම්. ඒ කාලේ හිටපු ලෝක ප්‍රසිද්ධ ගණිතඥයා පයිතගරස්. සමහර ළමයිට අනුවර්ත නාම වලටත් දානවා පයිතගරස්. අපේ යාළුවෙකුත් හිටියේ ඒ දවස්වල පයිතගරස් කියලා. එයා පයිතගරස් කියන්න හේතුව එයා හොඳ මීටරයක්. සුපිරි දක්ෂයෙක්. අපි මීටරය කියන්නේ සුපිරි දක්ෂයන්ට කියන පයිතගරස් කියලා. හරි. මේ පයිතගරස් කියන ගණිතඥයා මේ අපිට දීලා තියෙනවා සම්බන්ධයක් මේ පාද තුනෙන්. මේ පාද තුන අතර සම්බන්ධය තමයි යා කියනව ඕනෑම සුජුකෝණී ත්‍රිකෝණයක මෙන්න මේ කර්ණ පාදය මෙන්න මේ පාදයේ දිග තියෙනනේ පුතේ. එයා වර්ග කරන්න. මේක වර්ග කරන්න.
ඒක වර්ග කරාම සමාන වෙනවලු ඉතිරි පාද දෙකක් වර්ග කරලා එකතු කරාම එන උත්තරය. ඔන්න ඔකට කියනවා පයිතගරස් සම්බන්ධය කියලා. දැන් ඔන්න ඔය සම්බන්ධය අපි මේකටත් දාමු. මෙතන කර්ණය වෙන්නේ 2x ධන 1. එහෙනම් කර්ණයට දාන 2x ධන 1. අන්න ඒක වර්ග කරන්න. පද දෙකක් තියෙන නිසා පුතේ පූර්ණ වර්ගය සම්පූර්ණ වර්ගය සමාන වෙනවා. මේ ඉතිරි පාද දෙක වර්ග කළා එන උත්තරයට. ඉතිරි පාදය තමයි එකක් x ධන 7 වර්ගය එකතු කිරීම x වර්ගය. ඔන්න ඔහම වෙනවා. හරි. ඔන්න ඔහම අලි ප්‍රකාශනයක් එනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රකාශනේ වරහන් ඉවත් කරන්න ඔයාලට මතකද කියලා. ඔන්න අහන්න. හරි. ඔයාලට මම මේක වරහන් ඉවත් කරන්න කලින් මේ මතක් කරලා දෙන්නම් මෙන්න මේ වගේ එකක් ආවොත් කොහොමද වරහන් ඉවත් කරන්නේ? මේක වරහන් ඉවත් කරන්න අපිට මහා සංකීර්ණ දෙයක් පුතේ කරන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ වර්ගායිතයක ප්‍රසාරණය මතක් කරගමු. අමතක අය ඔන්න මතක් කරනු සර්. අපි මේ වගේ ප්‍රකාශනයක් ආවොත් කරන්නේ මෙයාගේ වරහන අයින් වෙන්නේ මුලින්ම කරන පළවෙනි පදේ x නේ ආ වර්ග කරනවා. x වර්ග. පළවෙනි පදේ වර්ගය. ඊළඟට දෙවෙනි පදේ හදාගන්න පුතේ මේ ඇතුලේ තියෙන පද දෙක තියෙනනේ මුන් දෙන්න ಗುಣ කරනවා. මුන් දෙන්න ಗುಣ කරලා ඒක දෙගුණ කරනවා. 5 වරක් x 5x දෙගුණ කරාම 10යි. ඊළඟට කරන්නේ නැවත දෙවෙනි පදය වර්ග කරනවා. 5 වර්ග කරාම 25යි. ඔන්න x ධන 5 වර්ගායිතේ ප්‍රසාරණය. ඔන්න ඔය තියරි එක අපි 10 දී තමයි ඔයාලට කියලා දෙන්නේ. ඒ 10 දී පුතේ කියලා දීපු තියරි එක ඔයාලා මේ අවුරුද්ද පුරාවට විභාගෙ ලියන තාක්කල් අනිවාර්යෙන් මතක තියාගන්න. ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය. ඔයාලට 11 දී කියලා දුන්නා ද්විපද ප්‍රකාශනයක උඩට 3 දාලා ඝනායිතය. right. එහෙනම් දැන් මම මේක වරහන් ඉවත් කරනවා. 2x ධන 1 වර්ගායිතය. කරන්නේ මෙහෙමයි. පළවෙනි පදේ පුතේ වර්ග කරනවා. මට පුළුවන් නම් කියන්න 2x නේ. මේක වර්ග කරොත් කීයේ? පළවෙනි පදේ වර්ග කරනවා. මෙතන x නම් x වර්ගය. මෙතන හැබැයි 2x තියෙන නිසා 2x වර්ග කරන්න ඕන. 2x වර්ග කරොත් ලැබෙනවා 4x වර්ග. ඊළඟට මේකේ 10x ආවේ මේ දෙන්න ගුණ කරලා ඒක දෙගුණේ. එහෙනම් මේ දෙන්න ගුණ කරලා 2x එකෙන් ගුණ කරලා ඒක දෙගුණ කරනවා. දෙවරක් එක 2යි 2 දෙකෙන් ගුණ කරොත් 4යි 4යි x. ඊළඟට මෙතන තියෙනවා එක වර්ග කරන්න එකමයි. මෙන්න මෙයාගේ පද තුන ආවා. right සමානයි. දැන් නැවත මෙයා x ධන 7 මෙන්න මෙයා පුතේ වර්ග කරමු. x ධන 7 වර්ග කරමු. පළවෙනි පදේ x වර්ග. ඊළඟට x 7න් ගුණ කරලා මේ දෙන්න ගුණ කරලා ඒක දෙගුණ ගන්න 14යි x. ඊළඟට 7 වර්ග කරාම 49යි. මේ x ධන 7 ප්‍රසාරණය තමයි මේ තියෙන්නේ. ඊට අමතරව තව එකතු කිරීම x වර්ගයේ පුස්තිය. හරිද? හරි. තාචුට්ටයි තියෙන්නේ. දැන් ඔන්නෝම අපිට තඩි සමීකරණයක් ඇවිල්ලා තඩි එකක් ඇවිල්ලා තියෙන ළමයි. මෙන්න මේ සමීකරණය පුතේ ඔහොම තියන් විසඳන්න බෑ. මං කලිනුත් කිව්වා. ඕනම සමීකරණයක් විසඳනකොට එක පැත්තක් බිඳුව කරන්නම ඕන. වර්ගද සමීකරණයක්. එහෙනම් මම මෙන්න මේක එක පැත්තක් බිඳුව කරන්න මෙන්න මේ පද 4 දාන මේ පැත්ත. ඇයි ඒ 4 මේ පැත්තට දාන්නේ? මෙතන 4x වර්ගයක් තියෙනවා. එතන ප්‍රමාණය වැඩි. ඒක නිසා ඒ ටික එහෙම ඉන්නරලා ඔන්න බලන්න ලියන්නකො. මේ ටික ඉන්නරලා මේක දානවා. මේ ධන x වර්ග මේ පැත්තට එනකොට ඍණ x වර්ග. මේ ධන 14x මේ පැත්තට එනකොට ඍණ 14x. ධන 9 ධන 49 මේ පැත්තට එනකොට ඍණ 49. ධන x වර්ග මේ පැත්තට එනකොට ඍණ x වර්ග. මම මේ 4 දෙනාම ළමයි සමාන ලකුණෙන් මේ පැත්තට පැන්නුවා. දැන්
සමාන ලකුණේ මේ පැත්ත ඉතුරු වෙනවා කීයද? 0. හරිද? right. දැන් අපි මේක සුළු කරගමු. මේ 4x වර්ගයෙන් මෙතන x වර්ගය අඩු කරාම 3x වර්ග. අන්නේ 3x වර්ගයෙන් පුතේ තව x වර්ගයක් අඩු කරන්න. එතකොට එනවා 2x වර්ග. ඊට අමතරව මෙතන තියෙනවා ධන 4x, මෙතන තියෙනවා ඍණ 14x. ධන 4යි ඍණ 14යි සුළු කරාම ඍණ 10යි. ඊළඟට මෙතන තියෙනවා පුතේ ධන 1ක්, මෙතන තියෙනවා ඍණ 49ක්. ධන 1යි ඍණ 49යි අඩු වෙලා ඍණ 48යි කියලා එනවා. සමානයි බිඳුවයි. හරි. දැන් ත්‍රිපද වර්ගජ සමීකරණයක් ඔන්න ආවා. හැබැයි ඉවර නැහැ. දැන් මේක විසඳන්න ඕන. මේක විසඳනකොට මට මේ තව චූටි දෙයක් මතක් වුණා ළමයි. ඔයාලට පේනවද මෙන්න මේ සමීකරණයේ පුතේ සියලුම පද මෙයා තුන් දෙනාම අපිට පුළුවනි දෙකෙන් බෙදන්න. මොකද මේ දෙක අයින් කරන්න. එහෙම පුළුවන්. ඒ ක්‍රමේ මතක තියාගන්න. එහෙනම් මේ සමීකරණේ සියලු පද මේකත් දෙකෙන් බෙදන පුතේ. මේකත් දෙකෙන් බෙදෙනවා. මේකත් දෙකෙන් බෙදෙනවා. බිඳුව කොහොමද බෙදෙනවා? ඒක නිසා මට පුළුවන් මේ මුළු සමීකරණෙම දෙකෙන් බෙදන්න. මෙයා දෙකෙන් බෙදුනොත් x වර්ග. මෙයා දෙකෙන් බෙදුනොත් 5යි x. 48 දෙකෙන් බෙදුනොත් 24යි සමානයි බිඳුවයි. එහෙනම් මෙන්න මේ සමීකරණය ඔන්න ඔය විදිහට හදාගත්තා. දැන් easy. දැන් ඔයාලා මේක විසඳනවා. ඔක විසඳලා ගියා x ට මොනවා එන්නේ? ඍණ 24 සාධක මැදට 5x එන. ඉක්මනට කියන්න මොනවයි සාධක? අටවරක් 3. right. ඔන්න උත්තර අරන්. නියමයි. මුලයාගේ ගුණ කරා ඍණ 24යි x වර්ග. මේක සාධක තමයි පුතේ 8වරක් 3. ඍණ 5ක් එන්න ඕන නිසා 8ට ඍණ දෙන්න 3ට ධන දෙන්න. එහෙනම් මේක සාධක තමයි x වර්ග ඍණ 8ix ධන 3ix ඍණ 24 සමානයි බිඳුවයි. මේ දෙන්නගෙන් පොදුවේ ගන්න x එකක් පිටට x ඍණ 8. මේ දෙන්නගෙන් ගන්න 3ක් පිටට. අන්තිමේදී එන උත්තරේ x ඍණ 8යි x ධන 3යි. ලියන අන්තිමේදී x ඍණ 8 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව විය යුතුයි. ඍණ 8 අනිත් පැත්තට දැම්මහම උත්තරයක් වෙනවා x සමානයි 8 හෝ x සමානයි ධන 3 අනිත් පැත්තට දාන්න ඍණ 3. ඔන්න එන උත්තර දෙක. හරිද? දැන් මේ ගාන ඉවර නෑ. මම නැවතත් ඔයාලට කියන්නේ මේ එන උත්තර දෙකෙන් කවුද x ට අපි ගන්නෙ? කවුද x ට ගන්නෙ? 8. මේ එන උත්තර දෙකෙන් x ට ගන්න ළමයි 8.
ඇයි x කියන්නේ දිගක්. x කියන්නේ දිගක්. අපි අන්තිමට ලස්සන වාක්‍යයක් ලියන්න ඕන ළමයි. මොකද පුතේ ලියන්නේ? දිගක් ඍණ විය නොහැකි බැවින් x සමානයි 8 වේ. හැමෝම මේක ලියන්න. දිගක් ඍණ විය නොහැකි බැවින් x සමානයි 8 වේ. හරිද? right ලියලා ඉවර කරන්න. හැබැයි ඉවරයි කිව්වට ඉවරම නැහැ ඕක. පුළුවන් නම් කියන්න තව මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා පිළිහිර වෙච්ච. ගාන හොඳට කියවන්න ඕන. හොඳට බලන්න කියවලා කොහෙද මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. මට කවුරු හරි දැක්ක කෙනෙක් කියන්න සර් ඕකත් නෙවෙයි අන්තිමට අපෙන් අහන්නේ. මොකක්ද අහන්නේ? කවුරුත් ලියන්න දිගක් ඍණ විය නොහැකි බැවින් x සමානයි 8 වේ. හරි. පාදවල දිග අහනවා. අන්න හරි. ඒක තමයි අපෙන් අහන්නේ පුතේ. හැමෝම ගානක් හදනකොට හොඳට පරීක්ෂාවට ලක් කරන්න ගානේ අහන දේ. මම මේක මකනවා. ඔබ මේ ටික ලියාගෙන ඇතයි මා සිතමි. මොන මැකුවා? හරි ළමයි. දැන් පුතේ අපි මෙහෙම කරමු. දැන් මෙතන පාදවල දිග 3ක් තියෙනවනේ. ඔය තුනම වෙන වෙනම හොයන්න ඕන. විභාගයට අපිට ලකුණු හම්බ වෙනවා. දැන් මේ වගේ ගානක් ආවොත් ෂුවර් එකටම ලකුණු 15ක් සෝරි 10ක්. ඒක නිසා ප්‍රවේශමේ වැඩේ ඉවර කරන්න. මේ එක පාදයක්. මේ අනිත් පාදේ. මේ අනිත් පාදේ. ඔන්නෝමයි තියෙන්නේ. මෙයාගේ ගැටලුවක් නැහැ. x කියන්නේ 8යි. එහෙනම් මෙයාට 8යි. මෙතන x ධන 7යි. ඒ කියන්නේ මේක 8යි මේක 7යි. 8යි 7යි. උත්තරය 15යි. මේක 2යි x ධන 1. දෙවරක් 8 ධන 1. දෙවරක් 8 16යි 16යි 17යි. එහෙනම් පාදවල දිග එනවා පුතේ එකක් 15. එකක් 8 අනික 17. ඔන්න ඔහමයි එන්නේ. ඔයාලට මම දීලා තියෙන ටියුට් එකේ වෙන්න මේ જાතියේ ගණන් තියෙනවා ළමයි සුපිරි ගණන් ටිකක් තියෙනවා. හරිද? ඔයාලගෙන් මම ඉල්ලීමක් කරනවා මේ જાතියේ ගණන් ටික හදලා ඉවර කරන්න. වර්ගජ සමීකරණ වලට තුඩ දෙන ගැටලු කියලා වගන්ති ගණන් සෙට් එකක් තියෙන මේ යටට ගණන් 15ක් විතර. අන්න ඒකේ මේ හදපු ගණන් සේරම තියෙනවා. මේ අපි අභ්‍යාස ගණන් හැදුවා මේ වගේ ගණන් තව හොඳ ගණන් තියෙනවා. උත්සාහයක් කරලා බලන්න ඔය ටියුට් එකේ ගණන් ටික ලස්සනට හදාගන්න. හරිද? හදලා බලන්න. ඔයාලා කැමතිද පුතේ මේ පැය දෙකක් උදේ පාන්දර ඔන්ලයින් ටෙස්ට් එකක් ලියන්න? කැමතිද? අදහසක් ගන්න මං අහන්නේ. කෙටි පේපර් එකක් හැමෝම සම්බන්ධ වෙනවද? පැය දෙකක්. කොහොම ඉඳන් මම පේපර් එක ස්ක්‍රීන් එකට දාන්නම්. අපි ලියමු. ලියලා අපි මම පුළුවන් විදියට චෙක් කරලා දෙන්නම්. හොඳයි නේද අදහස? මම මේ මට තව දෙන්න සතියක් දෙකක් අපි උදේ පාන්දර ලියමු එකක්. ලියලා බලමු. හැමෝම ඉතින් එන්න ඕන. කරලා බලමු. පැය දෙකක් කෙටි පේපර් එකක්. මම ඊළඟට අර ලොකු පේපර් එක දෙන්නම් කෑලි දෙකකට කඩලා පැය 3ක් තියනවානේ. ඒක කඩලා දෙන්නම් පැය එකමාරේ කෑලි දෙකකට පළවෙනි ප්‍රශ්න ටික වෙනමයි. පළවෙනි ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ 6 වෙනමයි ඊළඟ 6 වෙනමයි. අපි එහෙම කෑලි දෙකකට කඩලා කරමු. දැන් මට ඔයාලා පේපර් ක්ලාස් එකට හැමෝම එන්නේ නැති එක පාඩුවක්. එහෙම ආවනම් මට ඉරිදා උදේ ඔය වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඉරිදා උදේ පේපර් ක්ලාස් එක වෙනුවට අපිට සතියක් ඕක අරන් කරන්න පුළුවන්. එතකොට එන්න පුළුවන් හැමෝටම. හරිද? මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් හැමෝම පේපර් ක්ලාස් එකටත් එන්න. ඒකට ඇත්තටම මේ ඔයාලට ලොකු ගාණක් අය කරන්නෙත් නෑ. පන්ති පීස් වලටම තව 300ක් ගෙවලා 1000යි ගෙවන්න ඕනේ එන්න. ඒකේ මහා ප්‍රතිලාභයක් බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි මේ පේපර් ටිකක් කරාම හරි වටිනවා. ඉතින් ඒක නිසා මේ මාසෙ ඉඳලවත් පුළුවන් අය සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට අපිට ඒකේ පේපර් ටික
සාකච්ඡා කරනවා වගේම ලියන්නත් පුළුවන්. ඔයාලට තියෙන්නේ කරපු පේපර් එක මට ඔන්ලයින් WhatsApp හරි එවන්න තියෙන වෙන ක්‍රමයක් නැහැ. අර මේ දකුණු පළාත් එකේ තිබුණනේ අර උත්තරේට ටික් දාන එක. ඒක හරි තේරුමක් නෑ ළමයි. අපි ලියන්නේ ලොකු විභාගයක්. ඒකට ඔය මේ සීනි බෝල ගණන් 5ක් 6ක් දාලා වැඩක් නෑ. එහෙනම් දැනෙන්න කරන්න ඕන. හරි? ඉතින් ඒකේ මේ ප්‍රශ්න 25ක් කාලා ඔයාලගේ දැනුම මනින්න බෑ. කරනවා නම් මේක පැය දෙක දාලා කරන්න ඕන. හරිද? අපි බලමු එහෙම වැඩ පිළිවෙලක් මට චුට්ටක් කල් දෙන්න මේ දවස්වල මේ වැඩ පොඩ්ඩක් වැඩි අර සෙමින එක පටන් ගන්න තියෙනවා ලබන සතියේ බදාද අපි කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ වැඩ ටිකත් එක්ක මේ ටිකක් කාර්ය බහුලයි. ඊට පස්සේ ශිෂ්‍යත්ව ළමයිගේ වැඩසටහනක් කරනවා. දැන් අනිත් පන්ති වල තව වැඩසටහන් කීපයක් කරන්න තියෙනවා. ඉතින් මේ අපිට සතියක් දෙකක් දෙන්න විභාගයට කිට්ටු වෙද්දී ඔයාලට මේ පාඩම් මම නැවත කරන බව මතක තියාගන්න. විභාගයට මාසයක් තියෙද්දි මේ තේරම කරනවා. දෙවනි ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය සියල්ල නැවත කරනවා. කෙටි පේපර් එකට අවශ්‍ය සියල්ල නැවත කරනවා. ඒක අපි වෙනම වැඩසටහනක් විදියට කරනවා. ගිය අවුරුද්දෙත් මම ඕක කරා. හරිනේ? හරි. රයිට්. අපි ඔන්න මේ જાතියේ ගණන් ඉවර කරා. අපි යනවා ළමයි මේක ඊළඟ පියවරට. මේ පාඩම මම කිව්වා ආකාර කීපයක් යටතේ හැදිලා තියෙන්නේ. අයි බලමු. මම ඔයාලට චූටි තව මතක් කිරීමක් කරනවා. ඔයාලා ඉගෙනගෙන තියෙන මෙන්න මේම තියෙන වර්ගජ සමීකරණයක්. හොඳට අහගන්න හැමෝම. මේක වර්ගජ සමීකරණයක්නේ. මෙන්න මේ වර්ගජ සමීකරණය විසඳන ක්‍රම 4ක් තියෙනවා ඔයාලගේ සිලබස් එකේ. මෙන්න මේ જાතිය වර්ගජ සමීකරණයක් ඔයාලට විසඳන්න පුළුවන්. ඒ කියන්නේ එක්ස්ට උත්තරේ ලබා ගන්න පුළුවන් ක්‍රම 4ක් තියෙන සිලබස් එකේ. පළවෙනි ක්‍රමය තමයි පස්තාර මගි. ඒකෙදි කරන්නේ හොඳට අහගන්න මේවා ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන ළමයි. ගොඩක් අයට මේ සංකල්ප නැහැ ඔළුවේ. ඒකයි මේ වරදින්නේ. මේක පස්තාරයෙන් විසඳන්නේ මෙහෙමයි. අපි පස්තාරයක් ඇන්දට පස්සේ මේ පස්තාරේ මෙහෙම යනවනේ. ඔය යනකොට මෙන්න මේ කැපෙන තැන් දෙකෙන් තමයි මෙන්න මේ සමීකරණයට උත්තර එන්නේ. මේක එක x උත්තරයක් වෙනවා මේක අනිත් එක. එහෙනම් මේක උත්තරේ ගන්න පුළුවන් පස්තාරමකි. මෙයා විසඳුවාම එනවනේ පුතේ උත්තරයක්. ඒකේ උත්තර දෙක තමයි පස්තාරේ මූල වලින් එන්නේ. තව ක්‍රමයක් තමයි සාධක දැනුම භාවිතය. දැන් මෙච්චර වෙලා මම කරේ ඔන්න ඔය දෙවනි ක්‍රමය. මොකද්ද? මෙයාගේ සාධක සෙව්වා. මෙයාගේ සාධක සොයලා සමීකරණය විසඳුවා. තුන්වෙනි ක්‍රමයට අපි කියනවා වර්ග පූර්ණය භාවිතය. තුන්වෙනි ක්‍රමය හරි හතරවෙනි ක්‍රමයට කියන සූත්‍රය භාවිතය. මෙන්න මේ ක්‍රම 4 මේ පාඩම පටන් ගන්න පෙර ඕගොල්ලොන්ට ලියෙව්වද ළමයි? මට කියන්න මේ ක්‍රම 4 ලියෙව්වද? මට මතකයක් තියෙන නිකන් ලිව්වා වගේ. මේ જાතිය වර්ගජ සමීකරණයක් විසඳන ක්‍රම 4ක් තියෙනවා. ඒකෙන් මේ වෙනකොට ක්‍රම දෙකක් කරලා තියෙන තව දෙකක් කරන්න තියෙනවා. මට අපේ දරුවේ පොත පොඩ්ඩක් පරීක්ෂා කරලා කියන්න මෙහෙම එකක් අපි ලියලා තියද? ඒ දරුවනේ මෙහෙම එකක් අපි ලිව්වද මුලින්? කිරුෂි ලිව්ව සර්. රයිට් ගැටලුවක් නැහැ. මම ඔන්න නැවත මතක් කරේ ඔයාලට අයිඩියා එකක් ගන්න. එනයි තියන්න ඕනේ. එහෙනම් අපි මේකේ දැන් පටන් ගන්න ළමයි මෙන්න මේක. මේකෙන් අනිවාර්යෙන්ම විභාගෙට ලකුණු 10ක් එනවා. වර්ග පූර්ණය. මෙච්චර කල් ඇවිල්ලා තියෙනවා. හරිද? සාමාන්‍ය විභාග පේපර් එක දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පස්වෙනි ගානට වගේ මේන් ගානක් වැටෙනවා. එහෙනම් අපි අද මේ ලොකු වැඩක් කරන්න යන්නේ. ලියාගමු මාතෘකාව වර්ග පූර්ණය භාවිතයෙන්
මේක ලියලා නෑනේ පස්කාර මගින් කියන එක ලියලා නෑනේ. හරි. ඒකත් අද ඉගෙන ගත්තනේ. හරි ලියන්න. වර්ග පූර්ණය භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. හරි. වර්ග පූර්ණය භාවිතයෙන් වර්ගජ සමීකරණයක් විසඳන විදිය කියලා දෙන්නේ. මේ වර්ග පූර්ණය කියන්නේ ඔයාලා මීට පෙර මේක ඉගෙනගෙන නැත්නම් අලුත්ම තියරි එකක් ළමයි. මෙහිමයි මේකේ පියවර කීපයක් තියෙනවා. ඊට කලින් මම ඔයාලට මෙන්න මේක චූට්ටක් මතක් කරන්නම්. මට කියන්න පුතේ x ධන 3 වර්ගායිතය දැන් අපි කරා. රටක් ගාලා කිය මේක ප්‍රසාරණය කරන්නේ කොහොමද? මොකද කරන්නේ මුලින්ම පළවෙනි පදය වර්ග කරනවා. මෙයා වර්ග කරනවා. ඊළඟට එන්නේ මේ දෙන්න ගුණ කරලා ඒක දෙගුණ කරනවා 6යි. ධන මෙතන 3 වර්ග කරාම 9යි. මේක x ඍණ 5 වර්ගායිතය. මේකට උත්තරෙත් කියන්න බලන්න චුට්ටක් මතක් කරගමු පුතේ මේක ඕන දැන් ඒකයි. x ඍණ 5 වර්ගායිතය. පළවෙනි පදේ වර්ග කරන x වර්ග. ඊළඟට මේ දෙන්නගේ ගුණිතයේ දෙගුණය. 5 සරත් 2 10යි ධනයි ඍණයි ඍණ 10යි x. ඍණ 5 වර්ග කරාම ධන 25යි. හරි. මට හිතෙනවා අපේ හැම දරුවෙක්ටම මෙන්න මේ කියන කොටස පුළුවන් කියලා හිතනවා. දීපද ප්‍රකාශනයක වර්ගායිතය. මේක අපි දැන් ඔළුවේ තියාගෙන තමයි පුතේ මේ වැඩේ කරන්න ඕන. හැමෝම හොඳට අහන් ඉන්න. ආරම්භය හරියට ගන්න, අවසානය ලේසි වෙයි. හරිනේ? ආරම්භය හරියටම අහන් ඉන්න කොහොමද අපි වර්ග පූර්ණය කියන එක කරන්නේ? අලුත්ම වැඩක්නේ. රයිට්. ඔන්න මම ලියනවා සාධක නැති එකක් නෙවෙයි ලියන්නේ. සාධක තියෙන ප්‍රකාශනයක් ලියනවා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ඔන්නම ලියනවා. හරි. චුට්ටක් ඉල්ලා බලන්න. ඍණ 8 6 වරක් 2. මේක ගමු. හරි. දැන් මෙන්න මේ ගානේ මම සාධක තියෙන ගානක් දුන්නේ. මම මේ දැන් කල්පනා කරේ මේක සාධක ටික. අපේ ළමයි කියන්නේ මේක සාධක මොනවයි වෙන්නේ. මේ තියෙන්නේ 6යි මේ තියෙන්නේ ඍණ 40. පුතේ මට කියන්නේ මේක සාධක මොනවයි? 6යි x ලැබෙන චක්‍රයක්. මුලයි අගයි ගුණ කරා 40ක් එනවා. 40 සාධක තියනවලු මැදට 6යි x එන. 40 සාධක කවුද මැදට 6ක් එන. 40 සාධක අන්න හරි. 40 ලැබෙනවා 10 වරක් 4යි. 10න් 4ක් ගියාම මැදට 6ක් එනවා. රයිට්. දැන් හොඳට අහන්න. මෙහෙමයි කරන්නේ. අපි මේ වගේ ගානක් දුන්නාම ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ කෙලවරේ තියෙන ඉලක්කම. මේ ඉලක්කමන්නේ තියෙන්නේ. එයා දානවා අනිත් පැත්තට. ඔයා යන්න එහා පැත්තට. රයිට්. එහා පැත්තට දාලා මේ ටික ලියනවා. ඍණ 40 අනිත් පැත්තට ගියාම ධන 40යි. ඔන්නෝම ලියමු. හරි. දැන් මෙන්න මේ පැත්තේ පද දෙකක් ඉතුරු වෙනවනේ. හැම ගානෙම පද දෙකක් ඉතුරු වෙනවා. මට ඕන ළමයි මෙන්න මේ කොටස මෙන්න මෙතන තියෙන පද දෙක
පද 3ක් කරලා මෙන්න මේ වගේ පූර්ණ වර්ගයක් විදියට ලියන්න. දැන් ඔයාලා දන්නවා පූර්ණ වර්ගයක් තියෙන එකක් ප්‍රසාරණය කරාම පුතේ පද 3ක් එනවා. පූර්ණ වර්ගයක් ප්‍රසාරණය කරාම පද 3ක් එනවා. ඕකේ අනිත් පැත්තත් පුළුවන්. පද 3ක් තියෙන එකක් පූර්ණ වර්ගයක් කරන්නත් පුළුවන්. මෙන්න මේ උදාහරණයක් දෙනවා. x වර්ග ධන 4x ධන 4. පුළුවන් නම් කියන්න මෙන්න මේක පූර්ණ වර්ගයක් කරලා. මෙතෙන්ට කවුද දාන්න ඕන මෙතෙන්ට කවුද දාන්න ඕන. මෙන්න මේ පද 3 වරහණක් ඇතුළට දාන්න. අන්න හරි. මෙතෙන්ට දාන්න ඕන පුතේ x. මෙතන පුතේ 4නේ මෙතෙන්ට දාන්න ඕන 2. ඔන්න. එහෙනම් මෙයාගේ පද 3 පූර්ණ වර්ගයක් විදියට දැම්මා ඇතුළට. අන්න ඒක හොඳට මතක තියාගන්න. එහෙම අපි පද 3ක් මෙහෙම ඇතුළට දාන්න නම් මෙතනත් පද 3ක් තියෙන්න ඕන. දැනට තියෙන්නේ පද 2යි. කොහොමද මෙයාට තුන්වෙනි පදය දෙන්නේ? ඔයාලා 10 වසර හරියට ඉගෙන ගත්තා නම් මෙතෙන්ට තුන්වෙනි පදය දෙන විදිය කියලා දෙනවා අපි 10 දී. කොහොමද දෙන්නේ? x වර්ග ඍණ 6යි x. මෙතෙන්ට දාන්න ඕන පදේ ගන්නෙ මෙහෙමයි. මෙන්න මේ x ගේ සංගුණකය මෙන්න මෙයා. ඍණ 6නේ. අන්නේ අරන් ගිහිල්ලා පුතේ දෙකට බෙදනවා. ඍණ ඕනෙත් නෑ 6 විතරක් ගමුකෝ. x ගේ සංගුණකය 6 දෙකට බෙදනවා 3යි. අන්නේ එන උත්තරය පුතේ වර්ග කරනවා 9යි. එහෙනම් මෙතෙන්ට අලුතෙන් දාන්න ඕන ළමයි ධන 9ක්. ඔන්න අලුතෙන් දැම්මා. ඒ දාපු එකේ වැරද්ද වහන්න මේ 40 පැත්තට අපි අර එකතු කරපු 9 දානවා. කොහොමද 9 ආවේ? s ගේ සංගුණකයේ 6 දෙකට බෙදා වර්ග කරා. මේ පැත්තටත් 9යි මේ පැත්තටත් 9යි. දැන් අපේ දරුවෝ කියන්නේ මේ තියෙන්නේ කාගේ පූර්ණ වර්ගෙද? x ඍණ 6යි x ධන 9. මේ කාගේ පූර්ණ වර්ගෙද? මෙතන දාන්නේ කවුද? x මේක එන්නේ ධන 3ද ඍණ 3ද? මෙතන දාන්නේ x. මෙතන ඍණ නිසා පුතේ අපි දානවා ඍණ 9 කියන්නේ 3 වර්ගය. සමානයි 40යි 9යි 49යි. right තව චුට්ටයි තියෙන තා පොඩ්ඩයි. දැන් කියන්න පුතේ මෙන්න මේ වර්ගයක් ඇවිල්ලා තියෙනනේ පූර්ණ වර්ගේ. ඔයාලත් මතක තියාගන්න. අපි මේ හොයන්නේ මේ x ට උත්තරයක්. බලන්න දෙන ගේම නේ. මෙයාට x ට උත්තරයක් දෙන්න මර ගේමක් ගහන්න. නේ. සුපිරි ගේමක් ගහන්න x ට උත්තර හොයන්න. ඒක සාධක වලින් ගේම ගහන්නත් පුළුවන්. හැබැයි මේක යන්නේ අමුතුම සිස්ටම් එකක. දැන් මට ඕනේ x කොහෙන් හරි x ගන්න ඕන. දැන් මෙතන x ඉන්න පූර්ණ වර්ගයක් විදියට. දැන් x එළියට ගන්න එපාය. මෙන්න මේ වර්ගය අයින් කරනවා. වර්ගය අයින් කරන්න දෙපැත්තෙම වර්ගමූල ගන්න. එහෙනම් වර්ගෙට වර්ගමූලෙ ගිහිල්ලා ඉතුරු වෙනවා x ඍණ 3 සමානයි 49 වර්ගමූලය 7යි. හැබැයි අපේ දරුවෝ හොඳට මතක තියාගන්න මෙන්න මේ 49 වර්ගමූලයට එන්න ඕන 7 තමයි. හැබැයි ඒක ධන හෝ ඍණ 7යි. එක්කෝ 49ට ධන 7 ගන්නත් පුළුවන් ඍණ 7 ගන්නත් පුළුවන්. අපි නිතරම මේකේ දානවා ධන හෝ ඍණ කියලා. ඒක මෙතෙන්ටම දැම්මනම් හොඳයි. දැන් තව පොඩ්ඩයි තියෙන්නේ. එහෙනම් x වලගේ හොයන්නේ මෙහෙමයි. මේ ඍණ 3 අපි දැන් අනිත් පැත්තට දානවා. x සමානයි ධන හෝ ඍණ 7. ඍණ 3 අනිත් පැත්තට ගියාම ධන 3. අපි අන්තිමේදී මේකේ ධන අවස්ථාව කියලා වෙනම එකක් ගන්නවා. ඔන්න බලන්න ගන්න විදිය. x මෙන්න මේ 7ට ධන 7 දුන්නොත් එහෙනම් ධන 7 දෙනවා. ධන කියලා දාන්න ඕනෙත් නෑ ළමයි. ඔන්න දැම්මා. ධන 3. x ට ධන අවස්ථාව දැම්මා. sorry 7ට ධන අවස්ථාව දැම්මා. 7 ධන 3 7යි 3යි 10යි. ඔන්න x දෙන උත්තරය. ඊළඟට අපි මේකේ ඍණ අවස්ථාව ගන්න පුතේ. මේ බලන්න. x මතක තියාගන්න මේ 7 ඍණ අවස්ථාව ගන්න. එහෙනම් ඍණ 7 ධන 3. එහෙනම් x එනවා ඍණ 7යි ධන 3යි කියන්නේ ඍණ 4යි.
ඔයාලට මතකද මම මේක පටන් ගද්දි සාධක දෙක කිව්වා 6 වරක් 4 කියලා. නෑ. 4 වරක් 10. ඇවිල්ලා තියෙන 4 වරක් 10. මේක අපි හැදුවේ වර්ග පූර්ණය කියන සිද්ධාන්තේ. හරි. ලියා ගන්න. තව එක ගානක් හදනකොට ඕගොල්ලොන්ට මේක හොඳට පුළුවන්. දැන් ලියා ගන්න. ලියලා ඉවර නම් කියන්න. හරි. එක ගානයිනේ හැදුවේ පුතේ තව ගණන් හදනවා බය වෙන්න එපා තේරෙයි. වන් ෂොට් තේරෙන්නේ නැහැ වර්ග පූර්ණ ගානක් කොහොමද? මේක ලියලා ඉවර කරගන්නකෝ. තව එක ගානක් හදනකොට වැඩේ හරි. වගකීමෙන් කියන්නේ. හදලා ඉවර නම් කියන්න. හරි ඉවරයි. කිසි කෙනෙක් මේ ගාන බෑ කියලා නම් අතාරින්න බෑ. හැමෝම හදන්න ඕන. ආයි සෑහෙන්න මහන්සි වෙලා හදන්න ඕන. මොකද විභාගෙට අත්‍යවශ්‍ය කොටසක්. මම හිතනවා කවුරුත් මේක උමනාවෙන් කරයි කියලා. හරි. මේ බලන්න මේ ගාන x වර්ග ධන 8x ධන 12 සමානයි බිඳුවයි. හොඳට අහගන්න ළමයි මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ ගාන අපි ළමයි හදන්න ඕන වර්ග පූර්ණය කියන સિદ્ધාන්තේ. සාධක වලින් නෙවෙයි. හරිද පුතේ? right. අපි බලමු කොහොමද දැන් මේක වැඩේ කරන්නේ කියලා. ඔයාලට මතකද පළවෙනි පියවර? දැන් මතක් කරලා දෙන්න මොකද්ද මුලින්ම කරේ? මයික් ඔන් කරලා තියෙන්නේ අවශ්‍යයට කියන්න පුළුවන්. මොකද්ද පළවෙනි පියවර? පළවෙනිම වැඩේ. පියවර ඔස්සේ ගියාම ලේසි. මොකද්ද මුලින්ම කරන්නේ? මෙතන තියෙන ධන 12 දානවා අනිත් පැත්තට. දැන් පළවෙනි පියවර. එහෙනම් එනවා x වර්ග ධන 8x ධන 12 අනිත් පැත්තට ගියාම ඍණ 12යි. හරි. දැන් මගේ මයික් ඕෆ්ලුනේ. අද මයික් එක ඕෆ් කළා මමනේ. හරි කමක් නැහැ. දැන් මෙන්න මෙතන තියෙන පද දෙක පූර්ණ වර්ගයක් කරන්න. එයා දාන්න ඕන පුතේ වරහණක් ඇතුළට. පූර්ණ වර්ගයක් කරන්න මෙතෙන්ට අපි දාන්න ඕන පදයක්. ලේසි ළමයි මේක අමාරු නෑ. මහ දෙයක් නෙවෙයි. මෙතෙන්ට දාන්න ඕන පදයක්. පද තුනක් කරන්න ඕන. කොහොමද ඒක හොයාගන්නේ? ක්‍රමයක් තියෙනවා. x ගේ සංගුණකය 8ක් නේ. අන්න ඒ x ගේ සංගුණකය 8 දෙකෙන් බෙදන්න. 4යි. ඒ එන උත්තරේ වර්ග කරන්න 16යි. එහෙනම් පුතේ දෙපැත්තටම අපි 16 ගාන එකතු කරනවා. මේ පැත්තටත් 16යි ඍණ 12ටත් 16යි. 12 අනිත් පැත්තට දැම්මා. x ගේ සංගුණකය 8 දෙකෙන් බෙදලා වර්ග කරලා මේ පැත්තට 16යි මේ පැත්තට 16යි එකතු කරා. මේ තියෙන්නේ කාගේ පූර්ණ වර්ගෙද?
කාගේ පූර්ණ වර්ගය? x වර්ග නිසා මෙතෙන්ට x. මෙතන 16 නිසා පුතේ මෙතෙන්ට අපි දාන්නේ කීයද? 4. හරිනේ? සමානයි. ඍණ 12යි ධන 16යි. ඍණ 12යි ධන 16යි සුළු කරාම 16න් 12ක් අඩු කරලා 4යි. දැන් දෙපැත්තෙම අපි වර්ගය අයින් කරන්න ගන්න මොකද්ද? වර්ගමූලය. ධන හෝ ඍණ. වර්ගයට වර්ගමූලය ගියා x ධන 4 සමානයි ධන හෝ ඍණ 4 වර්ගමූලය 2යි. දැන් අපි ධන 4 දානවා අනිත් පැත්තට. x සමානයි ධන හෝ ඍණ 2. ධන 4 අනිත් පැත්තට ගියාම ඍණ 4යි. වැඩි ඉවරයි ළමයි. දැන් ඔය ගානේ ධන අවස්ථාව වෙනම ගන්න ඍණ අවස්ථාව වෙනම ගන්න උත්තර දෙක එනවා. ධන අවස්ථාව ගමු. x මෙතෙන්ට ගන්න පුතේ ධන 2. x සමානයි ධන 2 ඍණ 4. මතක තියාගන්න මේ ඍණ වෙනස් කරන්න එපා. මෙතන ධන මෙතන ඍණ ඒ දෙක තමයි ධන හෝ ඍණ වෙන්නේ. හරි. දෙකෙන් 4ක් අඩු කරොත් ඍණ 2යි. ඔන්න යනවා ඍණ අවස්ථාවට. x දැන් දෙකට දාන පුතේ ඍණ 2 ඍණ 4. x සමානයි ඍණ 2යි ඍණ 4යි ඍණ 6යි. මෙන්න මේක තමයි විසඳුම් දෙක වෙන්නේ. දැන් කියන්න කලින්ට වඩා තේරුණා නේද? කලින්ට වඩා තේරුණා නේද? ප්‍රවීණ දැන් හරිද? තව මලීෂට තේරුන්නේ නැහැ කිව්වනේ දැන් කියන්න. දැන් හරිද? මම ඊළඟ ගාන ඔයාලට දෙන්න තනියම හදන්න. මම කිසි උදව්වක් කරන්නේ නැහැ. තනියම හදන්න දෙන්න. දෙකම තේරුණා. good. හරි. ඔන්න මකනවා ළමයි ගාන. මෙන්න මේ ගාන අවසන් කරනකම්ම හදලා දෙන්න පුතේ ඕගොල්ලෝ. බලමු. හරි. මේ ගාන හදන්න. තනියම හදලා දෙන්න.
හරි ඔන්න උත්තර දාලා තියෙනවා අපි බලමු 6යි 2යි නේ 6යි 2යි නවනම් හරි පුතේ හරිද මුලින්ම කරන්න ඕන ඍණ 12 දාන්න අනිත් පැත්තට x වර්ග ධන 4යි ඍණ 6 ඍණ 12 අනිත් පැත්තට දැම්මම ධන 12 දැන් මේකේ පද තුනක් කරන්න මේ x ගේ සංගුණකය හැමතිස්සෙම අරගන්න එයා 4නේ ඒක දෙකට බෙදන්න S ගේ සංගුණකය දෙකට බෙදලා උත්තරේ එනවා 2යි. S ගේ සංගුණකය දෙකෙන් බෙදා ඊට පස්සේ පුතේ වර්ග කරන්න. දෙක වර්ග කරාම නැවතෙන්නේ 4යි. එහෙනම් මෙන්න මේකේ අලුතෙන්ම අපි දාන්නේ මේ ටිකත් ලියලා මේ පැත්තට අලුතෙන් 4ක් දානවා. හැමතිස්සේ මේ දාන ටික එකතු වෙන්න ඕන. 12ටත් 4ක් එකතු වෙන්න ඕන. හරිද? දැන් කියන්න මෙන්න මේක කාගේ පූර්ණ වර්ගද මෙතන x වර්ග නිසා x 4 කියන්නේ ළමයි 2 වර්ගය x ධන 2 ඉන්නේ 12යි 4යි 16යි right ඊළඟට අපි කරන්නේ පුතේ වර්ගය අයින් කරන්න මෙන්න මේ පැත්තේ වර්ගමූලය දාලා මේ පැත්තට වර්ගමූලය දානවා උත්තරේ එනවා ධන හෝ ඍණ කියලා ළමයි දැන් මේ වර්ගෙට වර්ගමූලය අයින් වෙලා x ධන 2 සමානයි මූල 16 අගය ධන හෝ ඍණ 16 අගය 4යි දැන් තව පියවර දෙකකින් මේක ඉවරයි ළමයි දැන් පුතේ මේ ධන 2 දාන්න අනිත් පැත්තට අන්න x තනි වෙනවා x සමානයි ධන හෝ ඍණ 4 ධන 2 අනිත් පැත්තට ගියා පිට 2යි අපි මේක විසඳලා බලාපොරොත්තුනේ x අගය හොයන එකනේ ඇවිල්ලා තියෙන්නේ හරිද x සමානයි මෙතන පුතේ ධන අවස්ථාව ගමු ධන අවස්ථාව 4 ඍණ 2 x සමානයි 4න් 2ක් ගියොත් 6යි ඊළඟට ඍණ අවස්ථාව ගමු පුතේ x සමානයි මෙතෙන්ට දාන ඍණ 4 ඍණ 2 ඍණ 6යි හරිද ඉල්ලීමක් කරලා තියෙනවා තව ගැටලුවක් දෙන්නලු හදන්න මේකේ ළමයි මොඩල් තියෙනවා මේ තාම මොඩල් ගොඩක් කරේ නැහැ ඔයාලට තේරෙන්නේ නැද්ද මේක හදන් යද්දි වැරදිලාවත් මෙතෙන්ට දෙකෙන් බෙදෙන එකක් ආවේ නැත්තම් 5 වගේ ආවොත් s ගේ සංගුණකය 5යි දෙකෙන් බෙදලා වර්ග කරන්න ඕන අන්න එහෙම ආවොත් මේක ලොකු ගැටලුවක් වෙනවා හරිද අන්න ඒ වගේ ඒවාත් හදන්න ඕන කමක් නැහැ මම ඔයාලට ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක 6 නෙවෙයි 2 නේද කොහෙද පුතේ එන්න ඕන මෙතන සෝරි මෙතන 2 හරි හරි අපි මේ જાතියෙම එකක් දෙන්නම්කෝ ඔයාලට වැඩේ හොඳටම තේරෙන්න හරි මේ ගන්න හදන්න මේක හදලා දෙන්නකො එතකොට වැඩේ අයි තහන්න දෙයක් නැහැ හොඳටම හරි
හරි ඔන්න උත්තර ටික ඇවිල්ලා තියෙනවා අපි බලමු. හොඳයි. දැන් මේ හැමෝටම පුළුවන් ද වර්ග පූර්ණයෙන් සමීකරණයක් විසඳන්න. මම හිතනවා එක දිගට අපිත් එක්ක හිටියා ගොඩක් ළමයි 4-5 දෙනෙක් තමයි ගියේ. දැන් මෙතන ඉන්න සියලු දරුවන්ට මේ වැඩේ පුළුවන්ද? පුළුවන් වුණොත් හරි ලේසි පුතේ ඊළඟ ටිකට යන්න. ඊළඟ ටික මීට වඩා චුට්ටක් ඉස්සරහට යනවා. හරි අපි විසඳලා බලමු. පුළුවන් නේ. 32 අනිත් පැත්තට දාන්න. x වර්ග ධන 12x සමානයි. ධන 32 අනිත් පැත්තට පැන්නොත් පුතේ ඍණ 32යි. දැන් x වර්ගය සහ 12x එහෙම්ම ලියන්න. හැබැයි ඊළඟ පදේ ගන්නේ x ගේ සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරන්න. x ගේ සංගුණකය 12යි. 12 දෙකෙන් බෙදුනොත් 6යි. 6 වර්ග කරොත් 36යි. එහෙනම් පුතේ මේ පැත්තටත් 36ක් දාලා ඍණ 32 පැත්තටත් 36ක් දාන්න. මේ කාගේ පූර්ණ වර්ගෙද? මෙතන පුතාලා x ධන 36 කියන්නේ 6 වර්ගය. ඔයාලා හොඳට බලන්න මෙන්න මේ දෙපැත්තේ පද දෙක දිහා බලලා තමයි මේක ලියන්නේ. මැද පදේ ඕනේ නැහැ. x නම් x වර්ගේ නම් මේ 36 කියන්නේ 6 වර්ගය. ඊළඟට ළමයි ඍණ 32යි ධන 36යි. මේ දෙක සුළු වෙලා පුතේ අපිට එනවා 36න් 32ක් ගියාම 4යි. දැන් වර්ගය අයින් කරන්න වර්ගමූලය ගමු. x ධන 6 සමානයි ධන හෝ ඍණ 4 වර්ගමූලය 2යි. දැන් ධන 6 දාමු අනිත් පැත්තට x සමානයි ධන හෝ ඍණ 2 ධන 6 අනිත් පැත්තට ගියොත් ඍණ 6යි. දැන් ධන අවස්ථාව වෙනම ගන්න ඍණ අවස්ථාව වෙනම ගන්න. x සමානයි පුතේ මෙතෙන්ට ධන 2 ගන්න ඍණ 6. x සමානයි 2න් 6ක් ගියොත් ඍණ 4යි. ඍණ අවස්ථාව ගමු. x සමානයි x ට එනවා මෙතන පුතේ ඍණ 2 ඍණ 6. x සමානයි ඍණ 6යි ඍණ 2යි ඍණ 8යි. මෙන්න උත්තර. ආවද ඍණ 4යි ඍණ 8යි. බලන්න ආවද කියලා. ඍණ 4යි ඍණ 8යි මේකට එන උත්තර. හරිද? හරි. ළමයි අපි මේක තව තියෙනවා මේකේ වර්ග තියෙනවා. වර්ග එනකොට පොඩ්ඩ අමාරු වෙනවා. දැන් ඊතර ටික හොඳට සැටිස් නම් ඊළඟ වර්ගෙට යන්න පුළුවන්. හැබැයි මම ඒ වර්ගෙනුත් ගාණක් හදනවා. දැන් මේ ඉස්කෝල වලට යන්න ඕන නිසා ගොඩක් අය දැන් යනවා වගේ දැනනවා. ඉතින් මේ හැබැයි අපි එක ගාණක් හදමු. හරිද ඉසුරු? චුට්ටක් ඉන්න මම ඉස්කෝලේට යවන්නම්. මම හිතන්නේ පාටේ මුල්ලේ ළමයින්ට තේරෙතම මේ ගැටලුව තියෙනනේ. මට බැන ඇති උදේ පාන්දරනේ. හරි. තව ගාණක් හදලා යන්න. මෙන්න මෙහෙම වුණොත් මොකද වෙන්නේ? හරි. x වර්ග ධන 5යි x ඍණ 24 සමානයි 0යි. අපි බලමු මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා. අපි කරන්නේ අර වැඩේම තමයි පුතේ. ඍණ 24 අනිත් පැත්තට දාන්න. ඍණ 24 අනිත් පැත්තට ගියොත් ධන 24යි. ඔන්නම වෙනවා. මෙතෙන්දී අපිට තියෙන එකම ගැටලුව තමයි පුතේ x ගේ සංගුණකය වෙච්ච 5 දෙකෙන් හරියට බෙදෙන්නේ නැහැ. ඉතුරු වෙනවා. අන්න එහෙම වෙලාවට අපි කරන්න ඕන මොකක්ද කියලා තමයි සර් කියලා දෙන්න හදන්නේ. හරිද? අපි ඒ වගේ වෙලාවට කරන්නේ x ගේ සංගුණකය 5. එයා දෙකට බෙදනවා. ඒකනේ ක්‍රමවේදය. ඒක වෙනස් වෙන්න බෑ. හැබැයි දෙකට බෙදිලා ඉන්නේ දශම උත්තරයක්නේ. ඒක නිසා පුතේ අපි ඒක දෙකෙන් බෙදන්නේ නැහැ. මේ භාග විදියටම තියෙනවා. x ගේ සංගුණකය දෙකෙන් බෙදා එන උත්තරය වර්ග කරනවා. ඔන්න ඔහොම කරනවා. භාග විදියටම වර්ග කරනවා.
පහ වර්ග කරොත් 25යි දෙක වර්ග කරොත් 4යි. එහෙනම් අපි මේකේ දෙපැත්තටම එකතු කරනව ළමයි 25 යට 4ක්. එහෙනම් මේ පැත්තටත් 25 යට 4යි. 24 පැත්තටත් එකතු කරනවා 25 යට 4ක්. අන්න බලන්න අපි කරපු දේ. x ගේ සංගුණකය හරියටම දෙකෙන් බෙදෙන්නේ නැති නිසා දෙකෙන් බෙදලා ඒ විදියටම තියලා වර්ග කරා 25 යට 4ක් කියලා පුතේ. 5 වර්ග කරාම 25යි දෙක වර්ග කරාම 4යි. එහෙනම් දෙපැත්තටම 25 යට 4ක් මම ඔන්න එකතු කරා. දැන් කියන්න මේ තියෙන්නේ කාගේ පූර්ණ වර්ගය. x වර්ග නිසා x 25 යට 4 ලියන්න පුළුවන් 5 යට 4 වර්ගය 2යි. ඔන්න. සමානයි. මෙන්න මේක එකතු කරගන්න ඕන. පොතට මතක තියාගන්න මේ වගේ භාග ගානක් එකතු කරනකොට හරය සමාන වෙන්න ඕනනේ. අපි කරන්නේ මේක යටට එකක් දාගන්න. ඔයාලා දන්නෝ මේ වැඩේ. දැන් හරය සමාන වෙන්න මේක 4ෙන් ගුණ කරනවා. උඩයි යටයි දෙකම. 24 ඒවා 4ක් ගුණ කරොත් 24 වරක් 4 96යි නේ ළමයි 96යි. 96යි මේ 25යි එකතු කරා. ඔන්න. නෑ. අනිත් පැත්තෙන් ඕන. ඔන්න ඔහම එනවා. 6 5 11 එකක් ඉතුරුයි 9 2 11 121 යට පොදු හරය 4යි. ඔන්න ඔහම එනවා. දැන් ළමයි අපි කරන්නේ මේ වර්ගය අයින් කරන්න නැවතත් අර වැඩ ටිකම තමයි පුතේ දෙපැත්තේම වර්ගමූල ගන්න. x ධන 5 යට 2 සමානයි ධන හෝ ඍණ 121කට වර්ගමූලයක් තියද නැද්ද? 121කට වර්ගමූලයක් තියද නැද්ද? නෑ නේ තියෙනවා. 121ගේ වර්ගමූලය 11යි. ෂුවර් 11යි. 4 වර්ගමූලය 2යි. එහෙනම් එනවා 121 යට 4 කියන්නේ 11 බෙදීම 2යි. 121 යට 4 වර්ගමූල 11 බෙදීම 2යි. දැන් මෙන්න මේ 5න් 2 ධන 5න් 2 අනිත් පැත්තට දාන්න. x සමානයි ධන හෝ ඍණ 11 යට 2 ධන 5න් 2 අනිත් පැත්තට ගියා ඍණ 5න් 2 නෙවෙයි 2න් 5. දැන් අන්තිම අදියරේ ඉන්නේ ගන්නව ධන අවස්ථාව. x සමානයි මෙතෙන්ට ගමු පුතේ ධන අවස්ථාව ධන 11 බෙදීම 2 ඍණ 5 යට 2 x සමානයි 11න් 5ක් අඩු කරන්න හරය සමාන නිසා කිසි ගැටලුවක් නැහැ 11න් 5ක් ගියාම 6යි ඒ 6 දෙකෙන් බෙදන්න x 3යි x 3යි දැන් ගමු ඍණ අවස්ථාව ඍණ 11 යට 2යි අඩු කිරීම ඍණ 5 යට 2යි දැන් මොකද වෙන්නේ දෙකම ඍණ පුතේ මේකත් ඍණ මේකත් ඍණ ඒක නිසා ඍණ 11යි ඍණ 5යි සෙට් වෙලා ඍණ 16ක් වෙනවා හැබැයි ඒක මේ දෙකෙන් බෙදන්න ඕන ඍණ 16 දෙකෙන් බෙදුනොත් x සමානයි ඍණ 8යි කියලා උත්තරේ ඔන්න අන්න එහෙමයි මේ වගේ ගානක් ආවොත් අදන්න ඔකත් ලියා ගන්න. මම හිතනවා ඔයගොල්ලෝ ලියලා ඉවර ඇති මාත් එක්කම. හරිද? දැන් මේ જાතියේ ගණන් ටිකක් ඔයාලට මේ දෙන්න ඕන ගෙදරදී කරන්න. නැත්නම් ඔයාලට මේක අමතක වෙනවා. හරිද? සාධක භාවිතයෙන්. ඔව් පන්තිය ඉවරයි. මම ගණන් ටිකක් දෙන්නම් ගෙදරදී හදාගන්න. මෙන්න මේ ටික ලියන්න මොකද පොතේ තියෙන්නේ ඔයාලට ඊට වඩා සංකීර්ණ වෙච්ච ගණන්. වැඩි ඕනේ අපි ගණන් 5ක් අඳපු ළමයි මතක් වෙන්නේ ගෙදරදී. බෝඩ් එකේ දෙන්න. හරි. මේ පහ ලියා ගන්න. හොඳ දරුවෝ වගේ අද ගෙදරදී මේක හදන්න.
මේකේ තව එක මොඩල් එකක් තියෙන පුතේ කියලා දෙන්න වෙලාව මදි වුණා. ඒක එහෙම කලබලයට කරන්න බෑ ඒකයි. කලබලයට කරොත් ඔයාලට මේක තේරෙන්නේ නැහැ ඊගාවට. හරි. ඔන්න ඔය වර්ගජ සමීකරණ පහ අද ගෙදරදී කරන්න. එතකොට පාඩම මතක් වෙයි. ඔයාලට මම කිව්වා මේ වර්ග පූර්ණය නැතුව ටියුට් එකේ තියෙනම ගණන් ටිකක් වගන්ති ගණන් ටිකක් ඒ ටික කරන්න. හරිද? මේ ඉමදුව ළමයිට පේපර් ක්ලාස් එකේ පේපර් එක මම මුද්‍රණය කරලා තියෙන්නේ. ඔය ජනුකී සමාධි පුළුවන් වෙලාවක ක්ලාස් එකට ඇවිල්ලා ඉල්ල ගන්න පේපර් ක්ලාස් එකේ ටියුට් එක හදලා තියෙන්නේ. අනිත් අයට මම ලැබෙන්න සලස්වන්නම්. හරිද? මම මැසේජ් එක දාන්නම්. ඊට පස්සේ ගිහිල්ලා කාඩ් එක ගත්තොත් දෙකම අරගන්න පුළුවන්. හරිද? රයිට්. මේ ටික ලියා ගන්න. දැන් ඔයාලට මම ලබන සතියේ මම ඒකයි කිව්වේ ඊයේ කරා නම් මේ ටික අද ඉවරයි. එහෙනම් ඔයාලට මේක ළඟ කරපු නිසා හොඳ මතකයක් තියෙනවා. හරිද? ගැටලුවක් නෑ පුතේ. ලබන සතියේ කවුරුත් එන්න හොඳම ටික කරන්නේ ලබන සතියේ. හොඳම ටික. හරි නේද? එහෙනම් අපි ඔතනින් පාඩම අවසන් කරමු. මොනවා හරි අහන්න තියද? ගැටලුවක් තියෙනම් අහන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. අද දවසේම මොකද පුතේ? පොඩ්ඩක් එහාට යන්නකෝ බෝඩ් එක. බෝඩ් එකේ ලියා ගන්න. හරි ඉස්කෝලවල පන්ති තියෙන අය යන්න ඉක්මනට. ගණන් ටික ලියා ගන්න. හරි.